සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද බහුවේයක තමයි කතා කරන්න යන්නේ අපි. කර්මාන්ත රසායන පාඩමේදී ශාක නිෂ්පාදනය වලට කලින් තියෙන්නේ බහුවේයක. එතකොට බහුවේයක ගැන කතා කරද්දී බහුවේයක වලින් MCQ එකක්, ඒ වගේම ස්ට්‍රක්චර්ඩ් එක නිර්මාණ ප්‍රශ්නයක්, ඒ වගේම එසේ එකකට එන්න පුළුවන් පොඩි කොටසක් ප්‍රශ්නයක් දෙයක් වගේ. ඒ වගේ පොඩි කැලලක් තමයි. මට තියාගෙන ලොකු කරුණු නැහැ. සාමාන්‍ය කොටසක්. දැන් අපි බහුවේයක ගැන කතා කරමු. මුලින්ම බහුවේයක කියලා කියන්නේ මොකක්ද කියලා කතා කරොත් සරල තනුමේක රාශියක් කිසියම් එකම රටාවකට ගොඩනැගිලා විශාල සාපේක්ෂ අනුකූල ස්කන්ධයක් සහිත. නමුත් සාපේක්ෂ අනුකූල කිසියක සාපේක්ෂ අනුකූල ස්කන්ධේ නිශ්චිත අගයක් ගන්නේ නැහැ. හරිද? සාපේක්ෂ අනුකූල ස්කන්ධේ නිශ්චිත අගයක් නැහැ. නමුත් අති විශාල අගයක්. කිසියම් තනුමේක රාශියක් එකම රටාවකට ගොඩනැගිලා තමයි මේක හැදිලා තියෙන්නේ. බහුවේයකයක් හැදිලා තියෙන්නේ. හරිද? ඒතර බහුවේයක වර්ගීකරණයක් තියෙනවා. දැන් වර්ගීකරණයේ තියෙන මෙහෙමයි. බහුවේයක ගත්තොත් මුලින්ම කොටස් දෙකකට බෙදුවේ හැකි. ආකලන බහුවේයකයි සංගණන බහුවේයකයි. හරි. ආකලන බහුවේයක සහ සංගණන බහුවේයක කියලා ප්‍රධාන ආකාර දෙකකට බෙදුවේ හැකි. හරිද? එතකොට ආකලන බහුවේයක කියලා අපි කියන්නේ අසන්තුෂ්ත ඒකාවයක වලින් හැදෙන ඒවා තමයි අපි ආකලන බහුවේයක කියලා කියන්නේ. එතකොට මේ හැම එකම ස්වභාවික බහුවේයක සහ කෘත්‍රිම බහුවේයක කියලා කොටස් දෙකකට අපි කතා කරනවා. කෘත්‍රිම සහ ස්වභාවික. මේ සංගණන වල තව කොටස් දෙකකට කතා කරනවා. ස්වභාවික සහ කෘත්‍රිම වශයෙන්. ඒක තමයි කොට ඊට පස්සේ තව මේවා දැන් අපි විශේෂ නිර්දේශයන්ට කතා කරන ටිකට මම ලියන්න මෙතන. ඒතර අපි මේකේ ආකාර වල ස්වභාවික අර්ථය අපි කතා කරන්නේ රබර් විතරයි. මෙයාගේ කෘත්‍රිම අර්ථය කතා කරන අපි ප්‍රධාන වශයෙන් පහ. මම මේ පහ නිය දක්වන්න. පළවෙනි එක තමයි පොලිතීන්. දෙවෙනි එක තමයි පොලිප්‍රොපීන්. polystyrene, හතරවෙනි එක තමයි polyvinyl chloride. ඒ කියන්නේ PVC. අපි ප්ලාස්ටික් බඩ තියෙන ඒ බඩ තමයි ඒ කියන්නේ PVC ප්ලාස්ටික් කියන එක තමයි කියන්නේ PVC කියලා කියන්නේ. ඊගාට අන්තිම එකට අපි කතා කරනවා ටෙෆ්ලොන්. ඔන්න ඒ විදිහට තමයි මේක. ඊට පස්සේ මෙයාගේ සංගණන වල ස්වභාවික ගත්තාම ඒකේදී අපි කතා කරන්නේ ප්‍රෝටීන් ගැන. කෘත්‍රිම වල ආයි කොටස් දෙකකට අපි බෙදා ගන්නවා. එකක් තමයි දිගුදාණු සහිත. අනිත් එක තමයි ත්‍රිමාණ. දිගුදාමයේ අර්ථය කොටස් දෙකක් කරලා ගන්නවා. පොලිඑස්ටර් සහ පොලිඇමයිඩ්. ත්‍රිමාණ වල අර්ථය කතා කරනවා අපි ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ්. ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ්. නමුත් මෙතන යූරියා ෆෝමැල්ඩිහයිඩ් කලින් සිලබස් එකේ තිබිලා තියෙනවා. අපේ සිලබස් එක තුල ඒක නැහැ. ඒතර මේක තමයි වර්ගීකරණය. මේක සරල කෙටි ක්‍රමයක් විදිහට මත තියන්න භාවිත කරන්න පුළුවන්. බහුවේයක ප්‍රධාන කොටස් දෙකයි ආකලන සහ සංගණන. ඊට පස්සේ ස්වභාවික සහ කෘත්‍රිම බෙදෙනවා දෙවිදියම. ආකලන ස්වභාවික කියන්නේ රබර්. ඒ කියන්නේ ඒක අපි ආකාරයකින් දැක්කොත් එහෙම පොලිඅයිසෝප්‍රීන්. පොලිඅයිසෝප්‍රීන්.
එතකොට කෘතිම ගත්තොත් එහෙම ඒක අපිට පහක් ඉගෙන ගන්න තියෙනවා. පොලිතීන්, පොලිප්‍රොපීන්, පොලිස්ටයිරින්, පොලිවයිනල් ක්ලෝරයිඩ්, ටෙෆ්ලොන්. ඊට පස්සේ සංගණන වලට ගියොත් ස්වභාවික තියෙන ප්‍රෝටීන ඇමයිනෝ අම්ල වලින් හැදෙන එක. ඊට පස්සේ කෘතිම කතා කරනොත් එහෙම දිගුදාම සහ ත්‍රිමාණාකාර කියලා කොටස් දෙකකට බෙදලා දිගුදාම වල තියෙන්නේ පොලිඑස්ටර් සහ පොලිඇමයිඩ්. ත්‍රිමාණ වල තියෙන්නේ ෆීනෝල් ෆෝමැලියයිඩ්, යූරියා ෆෝමැලියයිඩ් අපේ සිලබස් එකට නෑ. නමුත් පොඩි හැඳින්වීමක් කරන්න මේ පාඩම අවසානයේදී. එතකොට මේක තමයි අපිට භාවිත කරන්න පුළුවන් කෙටි සටහනක් විදිහට නම් පාවිච්චි කරන්න පුළුවන් මේ ටික. මේක තමයි අපිට තියෙන ටික. මේකේ අපි දැනගන්න ඕනේ මේ හැම එකම ඒකාවයවිකය. එතකොට ඒක ඒකාවයවිකය ඒකාවයවිකය පුනරාවර්තන ඒකකය සහ බහුවයවිකය. ඔන්න ඔය ටික මේවා මතක තියාගත්තා නම් ඇති. මෙයාගේ කතා කරනවා අපි රබර් යටතේ රබර් කිරි කැටි ගැසීම, රබර් වල්කන ඇස් කිරීම, කිරි කැටි ගැසීම වැළැක්වීම, කැටි ගැසෙන ආකාරය, කැටි ගැසීම වැළැක්වන ආකාරය යනවා. මේකදී අපි කතා කරන්නේ නිකන් හැඳින්වීමක් විතරයි දෙන්නේ ඇමයිනෝ අම්ල ඒක තනුම මේකේ විතරයි. පොලිස්ටර් සහ පොලියමයිඩ් වල අපි කතා කරනවා ටෙරිතලික් අම්ලය සහ තවත් මේකේ එක සංයෝගයක් ගැන ඒවා හැදෙන ආකාරය ගැන. ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ්, ෆීනෝල් සහ ෆෝමැල්ඩිහයිඩ් එකට එකතු වෙලා හැදෙන සංයෝගයක් බහුවයවිකයක් ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට ඒ ටික තමයි මේ පාඩමේ කතා කරන්න අපිට තියෙන්නේ. දැන් අපි මුලින්ම කතා කරමු ආකල්ප බහුවයවිකයේදී කෘතිම පහ. ඊට පස්සේ රබර් ගැන කතා කරලා ඊට පස්සේ ප්‍රෝටීන සහ මේ ආකාරයට පාඩම් කරගන්න. එතකොට දැන් මුලින්ම ගන්න පොලිතීන්. හරිද? පොලිතීන් කියලා කියන්නේ පොලිතීන්. මේ හැම එකම මම කියන්නේ අපි දැනගන්න ඕනේ ඒකාවයවිකයයි, පුනරාවර්තන ඒකකයයි, බහුවයවිකයයි ලියන ආකාරය. පුනරාවර්තන ඒකකයේ සහ බහුවයවිකයේ ලියන ආකාරය විශේෂයෙන් දැනගන්න ඕනේ. ඒ ටික පැටලෙනවා. එතකොට අපි මේක සාමාන්‍ය පෙළේදී යම් කොටසක් මේක ඉගෙන ගන්නවා. පුනරාවර්තන ඒකකයේම බහුවයවිකයේදී. එතකොට මේකෙදි කරන්නේ දැන් පළවෙනි එක මම ගන්න පොලිතීන්. පොලිතීන් කියලා කියන්නේ ඒකාව කියන්නේ ආකල්පවල කෘතිම බහුවයවිකය. අපි අර වර්ගීකරණේ නම් කළා පොලිතීන්. පොලිතීන් අපි ගත්තාම මම කිව්වා මේක දැනගන්න ඕනේ. පොලිතීන් හැදෙන්නේ එතීන් අණු රාශියක් එකිනෙකට එකම ආකාරයකට ගොඩ නැගිලා නිශ්චිත සාපේක්ෂ අණු ස්කන්ධයක් නැහැ. නමුත් විශාල සාපේක්ෂ අණු ස්කන්ධයක් සහිතව ගොඩ නැගිලා ඒවට අපිට කියන්නේ පොලිතීන් කියලා අපි හඳුන්වනවා. එතකොට පොලිතීන් වල දැනුම එකේ තමයි එතීන්. හරිද? ඒ කියන්නේ එතීන් අණු රාශියක් එකිනෙකට සම්බන්ධ වුණාම ගොඩක් හින්දා පොලි එතීන්. මේ විදිහට තමයි පොලිතීන් කියන නම ඇදලා තියෙන්නේ. හරිද? එතීන් අපි view එකෙන් දුන්නොත් අපි එතීන් වෙන්නේ මෙහෙම. C2H4 නේ. හරිද? C2H4 කියන්නේ එතීන්. එතකොට මේ වගේ එතීන් වල තියෙන එතකොට ආකල්ප ප්‍රතික්‍රියාවට දක්වන්න මම කිව්වා අසන්තුෂ්ත භාවයෙන් තමයි. එතකොට මෙයාගේ අසන්තුෂ්තයි කියලා කියන්නේ ද්විත්ව බන්ධනයක් හෝ ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. එතකොට ආකල්ප බහුවයවික හැදීමේදී හැම විටම ඒකාවයවික ද්විත්ව බන්ධනයක් හෝ ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. ඒක කරගෙන යද්දී ඔයගොල්ලෝ බලාගන්න හැම එකම වෙන වෙනම කියන්නේ හැම එකකම ඒකාවයවිකේ ද්විත්ව බන්ධනයක් හෝ ත්‍රිත්ව බන්ධනයක්. එතකොට ඒ තියෙන අසන්තුෂ්ත භාවය හින්දා තමයි ඒගොල්ලෝ මේ එක විදිහට රටාවට කොට නැගිලා ඒගොල්ලෝ හැදෙන්න හදන්නේ බහුවයවිකයක් විදිහට නිර්මාණය වෙන්න හේතුව තමයි මේගොල්ලෝ ඇතින අසන්තුෂ්ත භාවය. මොකද ද්විත්ව බන්ධනයක් කරේ ත්‍රිත්ව බන්ධනයක් කරේ ඒකේ තියෙන හින්දා. හරිද? ඊගාට අපි කතා කරන්නේ මේකේ දැන් වෙන්නේ මේ වගේ අණු රාශියක් එකට එකතු වෙනවා. මේ එන්නලා කරන්නේ ඔන්නෝ විශාල අණු රාශියක් එකතු වෙනවා. අපි හිතමු n අණු රාශිය n අණු ගාණක් එකතු වුණා කියලා. හරිද? n C2H4 අණු ගාණක් එකතු වුණා. මොකද අපිට හරියටම එකතු වෙන ගාණ කියන්න බෑ විශාල සාපේක්ෂ අණු ස්කන්ධය සහිත. නමුත් නිශ්චිත නැහැ කියලා අපි කිව්ව. ඒකට අපිට එකතු වෙන ගාණ කියන්න බෑ. මෙන්න මේ වගේ එක රාශියක් එකතු වෙලා මේගොල්ලෝ මේ ද්විත්ව බන්ධනේ කැඩෙනවා. ඒ කැඩිලා හැම වෙලේම හැදෙන්නේ මෙන්න මෙහෙම එකක්. C2H4. හරිද? මෙන්න මෙයාගේ මේ තිබ්බ බන්ධනේ මෙයා මෙතෙන්ට එනවා මෙහෙට යනවා. මේ තිබ්බ බන්ධනේ මේ පැත්තට එනවා. එතකොට මෙයාට තව එකක් සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ තව C2H4 අණුවක් සම්බන්ධ වෙනවා. ඔන්න ඔය ආකාරයට තව එකක් සම්බන්ධ වෙනවා. තව එකක් සම්බන්ධ වෙනවා. ඔය ආකාරයට අපිට සම්බන්ධයෙන් නිශ්චිත සම්බන්ධ වෙන ගාන කියන්න බෑ. නමුත් මේක දිග බහුවයවිකයක්.
මේක හැදීගෙන දිගට යන්න පුළුවන් කන්න. මොකද අපිට නිශ්චිතව කියන්න බෑ කොච්චර සම්බන්ධ වෙනවද කොච්චර සාපේක්ෂ අනුස්කන්ධ තියෙනවද කියලා. නමුත් මේ C2H4 වල වගේ මේ සාපේක්ෂ අනුස්කන්ධ මෙන්න මේ වගේ රාශියක් එකට එකතු වෙනවා. ඒක නිශ්චිත සාපේක්ෂ අනුස්කන්ධයක් නෑ. එතකොට ඔන්නෝක තමයි හැදෙන්නේ. හරිද? මේක අපි දැන් මේක තමයි අපිට ඇවිල්ලා මේ අපි මේ හැදෙන විදිහ ඇඳගත්තේ. මේ අපිට අදාළත් යන මේ බන්ධනේ කැඩෙන විදිහ විතරයි අපිට ඇඳගන්න ඕනේ. එතකොට මේකේ පැනුම් මේකකේ ඇවිල්ලා මේක ඒකාවයවිකය මේක. එතකොට මම ඊගාවට අඳින්න පුනරාවර්තන ඒකකේ. ඒ කියන්නේ මෙයා කැඩුනහම එන්නේ මොකක්ද කියලා. හරිද? එයා කැඩුනහම එන්නේ මේකනේ C2H4 ඕකනේ එන්නේ කැඩුනහමනේ. මෙන්න මේව තමයි අපි පුනරාවර්තන ඒකකේ දක්වන්නේ. හරිද? මේ තියෙන පුනරාවර්තන ඒකකයක්. හරිද? මේ තියෙන්නේ ඒ කියන්නේ මේ C2H වල තියෙන අසන්තුෂ්ත බව ද්විත්ව බන්ධනෙ හින්දා මෙයා දෙපැත්තට විඝටනය වෙනවා. ඒ විඝටනය වෙලා මෙන්න මේ C2H4 මේ තියෙන්නේ පුනරාවර්තන ඒකේ. මේක තමයි නැවත එදිලා බහුවයවිකයක් හැදෙන්නේ. ඒකට මේක තමයි අපි පුනරාවර්තන ඒකකේ. මේක ඒකාවයවිකය පුනරාවර්තන ඒකකේ බහුවයවිකයත් අපි දක්වන්න ඕනේ. බහුවයවිකය දක්වන්නෙම මේකෙම මම මේක මෙතනින් ලියන්න C2H4 ගත්තොත් මේ විදිහට මේ විදිහටම දක්වලා මෙතනින් n කියලා දානවා. ඒ කියන්නේ මේකම හැදෙන්නේ මේ තියෙන්නේ. එතකොට අපි විශේෂයෙන් මත තියාගන්න ඕනේ මෙන්න මේ ටික. මේක ඒකාවයවිකය. මේක ඇවිල්ලා ඒකාවයවිකය. මේක ඇවිල්ලා පුනරාවර්තන ඒකකය. මේක ඇවිල්ලා බහුවයවිකය. එතකොට පුනරාවර්තන ඒකකයක් දක්වාදී අනිවාර්යයෙන් මෙන්න මේ සංගලවරණ මේ කොටු වරහණ ඇතුලේ මෙන්න මේව දක්වන්න ඕනේ. එතකොට ඒක සහ බහුවයවිකය අතර වෙනස තමයි බහුවයවිකේ n ගානක් එකතු වුණාම බහුවයවිකය හැදෙන්නේ. ඒ කියන්නේ මේ වගේ n ගානක් එකට එකතු වුණා තමයි හැදෙන්නේ. එතකොට මේ n කියන ඉලක්කම මෙන්න මෙතන අපි යටින් දැක්වීම සිදු කරනවා. එතකොට මේ තියෙන්නේ ඒකාවයවිකය මේ තියෙන්නේ පුනරාවර්තන ඒකකය. මේ තියෙන්නේ බහුවයවිකය. හරි මෙන්න මේ ටික තමයි අපි අර ප්‍රධාන වශයෙන් අපි ආකලන වල කෘතිම බහුවයවික පහ යටතේ අපි ඉගෙන ගන්න ඕනේ මෙන්න මේ ටික. ඒ කියන්නේ හැම එකම ඒකාවයවිකය මොකක්ද? පුනරාවර්තන ඒකකය මොකක්ද? බහුවයවිකය මොකක්ද? ඔය ටික දැනගත්තාම මේ ප්‍රයෝජන වලින්ම ලොකු අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒව වැඩි අසීමක් සිද්ධ කරන්නේ නැහැ පේපර් එකට. දැන් අපි මේ පොලිතින් ගැන කතා කරද්දි තව එකක් කියනවා. පොලිතින් වල තියෙනවා ඉහළ ගණන්ත පොලිතින් සහ පහළ ගණන්ත පොලිතින් කියලා වර්ග දෙකක්. ඒක යන විස්තර දාලා තියෙන පොත්ත නමුත් ඒවා දැන ගැනීම අත්‍යවශ්‍ය නැහැ. විභාගයට අවශ්‍ය නැහැ. එතකොට පොලිතින් වල තව ප්‍රයෝජනයක් විදිහට ඉතින් අපි ප්‍රයෝජන දන්නවනේ මොනවද නිෂ්පාදනය කරන්න ගන්න කියලා. එතකොට ඒක තමයි පොලිතින් කතන්දර. ඊට පස්සේ අපි ඊගාවට පොලිප්‍රොපීන් වලට. පොලිප්‍රොපීන් වල එතකොට ඒකාවයවිකය වෙන්නේ ප්‍රොපීන්. ප්‍රොපීන් අනුරාශියක් එකට එකතු වීමින්ද පොලිප්‍රොපීන්. ඒ හින්දා තමයි පොලිප්‍රොපීන් කියන නම හැදිලා තියෙන්නේ. එතකොට මම ඒක යන්න දෙවෙනි එක විදිහට පොලිප්‍රොපීන්. මම දැන් පළවෙනි එකේ පැහැදිලි කිරීම කළපු හින්දා මේවා ඒකාවයවිකය පුනරාවර්තන එකේ බහුවයවිකය විතර ලියාගෙන යන්න. එතකොට අපි පොලිප්‍රොපීන් ගත්තොත් එහෙම එයාගේ ඒකාවයවිකය වෙන්නේ මම මෙතනින් ලියන්න ඒකාවයවිකය පුනරාවර්තන ඒකකය බහුවයවිකය. ඒකාවයවිකය ගත්තොත් ප්‍රොපීන් අපි අඳින්නේ කොහොමද? C2H8. හරිද? ප්‍රොපීන් එතකොට මෙන්න මේ විදිහට තමයි මේකෙදි අපි අඳිනීම සිද්ධ කරන්නේ. හරිද? ඔය තියෙන්නේ ඒකාවයවිකය. එතකොට මේ වගේ අනුරාශියක් මෙන්න මේ ද්විත්ව බන්ධනයේ තියෙන අසංකෘත වාහින්න මෙයා විඝටනය වෙලා මෙන්න මේ වගේ අනුරාශියක් එකට එකතු වෙලා තමයි පොලිප්‍රොපීන් කියන එක හැදෙන්නේ. මේ තියෙන්නේ එතකොට ඒකාවයවිකය. පුනරාවර්තන ඒකකේ මම කිව්වාගේ මේ බන්ධනයේ දෙපැත්තට කැඩෙනවා. ඒ කැඩීම අපි විඝටනය මේ විදිහට දක්වලා C3H8 නේ අපි දක්වන්නේ.
ප්‍රොපීන්. එතකොට ඔන්න ඔය විදිහට අරගෙන මෙයාට සංගලාහනයක් දාලා දක්වනවා. මේ තියෙන්නේ පුනරාවර්තන ඒකකය. දැන් මෙයාගෙම බහුව්‍යවයේ මම මෙතනින් ලියන්න. බහුව්‍යවයේ ලියනවා නම් මෙයාට n ගණන දානවා මෙන්න මෙතනින්. මෙතනින් දාන්නේ මෙන්න මෙතනින් තමයි අපි n ගණන දාන්නේ. n ගණන මෙතනින් දැම්මොත් මෙයා සම්බන්ධ වීමක් විතරයි පෙන්වන්න ගන්න. බහුව්‍යවයේ නිරූපණය කරද්දී හරියට මේ නිරූපණය කිරීම ඕනේ නේද? එතකොට මෙයාට H CH3 ඔන්න ඔය විදිහට තමයි මෙයා දක්වන්නේ. මේ ඇවිල්ලා බහුව්‍යවික පොලිප්‍රොපීන්. මේ අපි කතා කරන්නේ පොලිප්‍රොපීන් වල. එතකොට මේ ඒකාව්‍යවික කියලා කියන්නේ අනිවාර්යෙන් ප්‍රොපීන්. මේක අපි මත තියන ලේසි පොලිතීන් නම් එතීන්, පොලිප්‍රොපීන් නම් ප්‍රොපීන්. ඒකාව්‍යවික. ඔන්න ඔය විදිහට තමයි මේ ටික යන්නේ. ඊගාවට අපි කතා කරමු පොලිප්‍රොපීන් ගැන ඔච්චරයි කතා කරන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ පොලිස්ටයිරීන් ගැන කතා කරමු අපි. මම ඒකේ අදාළ විතරක් බලන්න. පොලිස්ටයිරීන් ගැන කතා කරනවා නම් පොලිස්ටයිරීන් ගැන අපි කතා කරනවා නම් අපිට ඒකාව්‍යයක ඒතකොට මෙතන එන්නේ ස්ටයිරින්. හරිද? පොලිස්ටයිරීන් කියලා කියන්නේ ස්ටයිරින් අණු රාශියක් නිශ්චිත සාපේක්ෂ අනුස්කන්ධයක් නෑ. නමුත් විශාල සාපේක්ෂ අනුස්කන්ධය සහිත එකට එකම රටාවකට හැදුනහම තමයි පොලිස්ටයිරීන් කියන බහුව්‍යවිකේ හැදෙන්නේ. ඒතකොට එයාගේ ඒකාව්‍යයක අපිට මෙන්න මෙහෙම තමයි ගන්න වෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි සම්බන්ධයක් වෙන්නේ මෙයා. හරිද? බෙන්සීන් කාණ්ඩයේ සම්බන්ධය. එතකොට ඔය විදිහට තමයි ඒකාව්‍යවික. එතකොට පුනරාවර්තන ඒකක වෙන්නේ මේ බන්ධනේ දෙපැත්තට ගැටලා මෙයා මෙන්න මේ විදිහට යනවා. C H මේ බන්ධනේ මෙහෙට යනවා. මෙයාගේ මෙතන තියෙන්නේ මෙතන H කාණ්ඩය. මෙතන තියෙන්නේ උනාට බෙන්සීන් කාණ්ඩය. ඊට මෙයාගේ බහුව්‍යවික කිව්වොත් මෙයාගේ n ගණන් එකිනෙකට සම්බන්ධ වීමක් තියෙන ඉතල. එතකොට මෙයා එතන ඇත්තට මේ පාඩම මත තියාගැනීම සිදු කරන්න ඕනේ මෙන්න මේ ඒකාව්‍යවික අන්තර විදිහට. එතකොට මෙයාගේ බන්ධනේ දෙපැත්තට ගන්න දැම්මම ඒ පුනරාවර්තනයක ඊට පස්සේ එයාගේ අනිත් පැත්තට ගියාම n ගණන් දැම්මම බහුව්‍යවික. ඔන්න උත්තර මත තියන්න ඕනේ ඒකාව්‍යවික. ඒ කියන්නේ පොලිතීන් වල දැන් අපි කතා කරලා එතීන් මත තියාගන්න. පොලිප්‍රොපීන් කතා කරලා ප්‍රොපීන් මත තියාගන්න. පොලිස්ටයිරීන් කතා කරලා ස්ටයිරීන් මත තියාගන්න. ඔය ටික මත තියාගත්තාම අපිට අනිත් ටික ඇදගෙන යන්න ලොකු වටන්දරයක් නැහැනේ. එතකොට මේ පොලිස්ටයිරීන් වල ගැන පොඩි දෙයක් කිව්වොත් දැන් පොලිස්ටයිරීන් කියලා කියන්නේ විනීත පේන වීදුරු වගේ ද්‍රව්‍යයක්. ඒ කියන්නේ අපි පොලිස්ටයිරීන් වල ගොඩක් පොලිස්ටයිරීන් කියලා කියන්නේ අපි සාමාන්‍ය ජීවිතේ භාවිත කරන රිජිෆෝම් කියන එක තමයි මේ පොලිස්ටයිරීන් කියලා භාවිත කරන්නේ. ඉතින් මේක පොලිස්ටයිරීන් කියලා විද්‍යාත්මක නාමයක් වශයෙන් තමයි නම් කරගෙන යන්නේ. අපි ඊගාන කතා කරමු පොලිවයිනයිල් ක්ලෝරයිඩ් ගැන. PVC polyvinyl chloride. PVC. Again PVC නම් කරන්නේ polyvinyl chloride. මෙන්න මෙහිඳ තමයි PVC. ඔන්න ඔය විදිහට තමයි PVC කියන නම ඇවිල්ලා තියෙන්නේ. හරිද? එතකොට අපි ඒකාව්‍යවික විදිහට ඒකෙන්නේ මෙන්න මෙහෙම. C double bond C H Cl. මෙන්න මේකේ විශේෂත්වයක් තියෙන එක අපි අන්තිමට කතා කරමු. polyvinyl chloride. එතකොට polyvinyl chloride වල ඒකාව්‍යවික වෙන්නේ vinyl chloride. හරිද? vinyl chloride. එතකොට මේකේ පුනරාවර්තන ඒකකයේ වෙන්නේ මේ ද්විත්ව බන්ධනේ දෙපැත්තට කඩලා දාලා අපි යන ගත්තොත් මෙයා මෙහෙම C H Cl H ඔන්න ඔය ආකාරයට තමයි වෙන්නේ. මේ ඇවිල්ලා පුනරාවර්තන ඒකක. ඒතර මෙයාගේ බහුව්‍යවික වෙන්නේ මෙයාගේ n ගණනක් එකිනෙකට සම්බන්ධ වීමක් වෙන්නේ. මේ C මෙතන Cl මෙතන H
H N මෙච්චරයි කතා. හරිද? දැන් මෙයාගේ එක විශේෂත්වයක් තියෙනවා. විශේෂත්වය මෙන්න මේකයි. හරිද? මේ බහුවයකේ පදින ක්ලෝරින් අණුවක් තියෙනවානේ. මේ හින්දා මේක විශේෂයෙන් මත තියාගෙන PVC ගත්තාම එයාගේ ගිනි ගැනීම වලට ලක්වීම අඩුයි. ඒකට හේතුව තමයි මේ ක්ලෝරින් අණුවක් තියෙනවා. ක්ලෝරින් අණු එතකොට මේකට හේතුව තමයි CCl බන්ධනය. මෙන්න මේ බන්ධනයේ තියෙන ද්‍රවීයතාවයේ හින්දා මේ අණු අතර හටගන්න ස්ථිර ද්‍රව්‍ය බල හටගන්නවා. මේ ආකර්ෂණ බලය කියන්නේ මෙන්න මේ විශේෂම බල කියන්නේ මෙන්න මෙහෙම. මේක ගිනි ගැනීම වලට ඔරොත්තු දෙනවා. ගිනි ගැනීම වලට ලක්වීම අඩුයි PVC කියන එක. හරිද? ඒ හින්දා තමයි අපි මේක අර ස්ථායිකාරක පිරවුම් ද්‍රව්‍ය විදිහට යොදා ගන්න. ඒ කියන්නේ අපි ස්ටෝන් බඩ හදද්දීම ගන්න පාවිච්චි කරන PVC නේ. එතකොට මේකට හේතුව PVC ගිනි ගැනීම වලට ලක්වීම අඩුයි. ඇයි ඒක වෙන්නේ කියලා ගත්තොත් ක්ලෝරින් මෙන්න මේ ක්ලෝරින් පරමාණුත් නේද CCl බන්ධනය ගත්තොත් මෙයා මේ CCl බන්ධනය තිබීම හින්දා මෙයාගේ ස්ථිර දියදාව ආකර්ෂණ බලය තියෙනවා. එතකොට මේ ආකර්ෂණ බල පොලිතීන් අපි කතා කරලානේ. පොලිතීන් වලට වඩා පොලිතීන් වල පවතින දැන් C2H4 නේ. එතීන් ගත්තොත් ඒකාවේක. එතකොට එයාගේ C2H4 කියලා කියන්නේ එයා නිර්ද්‍රව්‍යයි. එතකොට එයා අතර තියෙන අපකිරණ බල විතරයි. ඒ අපකිරණ බල වලට වඩා මෙන්න මේ CCl බන්ධනයේ තියෙන ස්ථිර ද්‍රව ආකර්ෂණ බලය ප්‍රබලයි. ඒ ප්‍රබල වීම හින්දා තමයි මෙයා ගිනි ගැනීම වලටම ඔරොත්තු දෙන්නේ. CCl බන්ධනයේ තියෙනවා. එතකොට එයාට ස්ථිර ද්‍රව ආකර්ෂණ බල තියෙනවා. ඒකට ඒ ස්ථිර ද්‍රව ආකර්ෂණ බල පොලිතීන් වල ඒකාවේකන එතීන් වල තියෙනවානේ අපකිරණ බල. ඒ අපකිරණ බල වලට වඩා ප්‍රබලයි. ඒ ප්‍රබලත්වයෙන් හින්දා තමයි මෙයා ගිනි ගැනීම වලට ඔරොත්තු දෙන්නේ. එතකොට ඒ ප්‍රබල වීමෙන් ඉන්න මෙයා PVC පොලිතීන් වලට සාපේක්ෂව PVC වඩා වැඩි ඝනකමකින් යුක්තයි. පොලිතීන් ඒකුයි අපි ස්ලෝන් බඩේ ගත්තොත් අපිට තේරෙනවානේ වැඩි ඝනකම තියෙන PVC කියලා. ඒකට හේතුව තමයි මේ. ඒ කියන්නේ CCl බන්ධනයේ ප්‍රබලත්වය අරකේ තියෙන අපකිරණ බල වලට වඩා වැඩි. ඒ හින්දා තමයි මෙන්න මේ දැඩි බවක් ඇවිල්ලා තියෙන්නේ. මේ දැඩි බව හින්දා මෙයා ගිනි ගැනීම වලට ලක්වීම අඩුයි. ගිනි ගැනීම වලට ඔරොත්තු දෙනවා. ඒක තමයි මෙතන දැනගන්න මත තියාගන්න ඕනේ PVC වල තියෙන ක්ලෝරින් හින්දා මෙයා වැඩ ගිනි ගැනීම වලට ඔරොත්තු දෙනවා කියලා ඒ කරුණ විතරක් මත තියාගන්න. හරිද? එතකොට මෙයා PVC වල ප්‍රයෝජන ගත්තොත් ජල නාල විදුලි රැහන් ඒවා පාවිච්චි කරන ගිනි ගැනීම වලට ඔරොත්තු දෙන හින්දා. හරිද? ඒක තමයි එතන. එතකොට පොලිවයිනල් ක්ලෝරයිඩ් උත් හරි. ඊගාවට කතා කරමු අපි ටෙෆ්ලෝන් ගැන. ටෙෆ්ලෝන් ටෙෆ්ලෝන් මෙහෙමත් අපි නම් කරනවා ටෙට්‍රා ෆ්ලුවරෝ එතීන් කියලා. මම මෙතන ලියන්න. ටෙට්‍රා ෆ්ලුවරෝ එතීන් ඔය විදිහට නම් කරනවා. එතකොට ටෙට්‍රා කියන්නේ අපි සාමාන්‍ය හතරයිනේ ෆ්ලුවරෝ එතීන් කියලා කියන්නේ. ෆ්ලුවරෝ එතීන් කාරණ හතරක් එකට එකතු වුණාම ඒ කියන්නේ ෆ්ලුවරෝ එතීන් බන්ධන හතරක් එකට එකතු වුණාම ටෙට්‍රා හතරක් කියන එක ටෙෆ්ලෝන් කියන එක හැදෙනවා. ඒ කියන්නේ C2F4 අපි පොලිතීන් වල ඒකාවයක ඇවිල්ලා එතීන්නේ C2H4 මේක ඇවිල්ලා ටෙෆ්ලෝන් ටෙට්‍රා ෆ්ලුවරෝ එතීන් කියලා කියන්නේ C2F4 අරක ඉච්ඡතුනට මේක F4ක් සම්බන්ධයි. එහෙනම් මත තියාගන්න සරල ක්‍රමයක්. එතකොට මේක අපි ඇන්දොත් එහෙම ඒකාවයක ඇවිල්ලා C2F4 අර වගේම C2 එච්චනුවට තියෙන්නේ F C2F4. එතකොට මෙයාගේ පුනරාවර්තනය එක ගත්තොත් මේ බන්ධන දෙපැත්තට කැඩෙනවා. එච්චරයි වෙන්නේ. C F F F F ඔන්න ඔය විදිහට මෙයා ඔන්නෝම වෙනවා. එතකොට අපි බහුවය වේගයට ගියොත් මෙයාගේ n ගණක් සම්බන්ධ වෙනවා. හරි සරලයි මේ කොටස. ඔන්න ආකාරයට තමයි මෙයාගේ සම්බන්ධය. මෙයාගෙත් අපි මෙන්න මෙහෙම එකක් කරනවා මේ අණු එකිනෙකට සම්බන්ධ කරද්දී ඉහළ උෂ්ණත්වයකට හා ඉහළ පීඩනයකට ලක් කරනවා. හරිද? ටෙෆ්ලෝන් වල යම්කිසි ප්‍රයෝජන ගැන අපිට කතා කරන්න තියෙනවා. ටෙෆ්ලෝන් වල ප්‍රයෝජන ගැන අපි කතා කළොත් එහෙම මෙයාගේ මේ ටෙෆ්ලෝන් කියලා අපි අර ආහාර විසඳි භාවිත කරන non stick බඳුන්. ඒ කියන්නේ නොයැලෙන බඳුන්. ඒ නොයැලෙන බඳුන්
එතකොට නොයැලෙන ස්වභාවයක් තියෙනවා මේ ටෙෆ්ලොන් වල. හරිද? නොයැලෙන ස්වභාවයක් සහ තාපයට ඔරොත්තු දීමක් තියෙනවා මේ ටෙෆ්ලොන් වල ප්‍රධාන ප්‍රයෝජන. අපි දැන් පොලිතින් වලත් කතා කළානේ ගිනි ගැනීම වලට ඔරොත්තු දෙනවා දැඩි බවකින් යුක්ත ඒ වගේ කියන. ටෙෆ්ලොන් වල තියෙනවා නොයැලෙන ගතිය සහ තාපයට ඔරොත්තු දීමෙන් හින්දා ආහාර පිසෙන භාජන ස්තරයක් ලෙස භාජන. අපි අර නන් ස්ටික් බඳුන් කියලා අපි තියෙන්නේ නන් ස්ටික් ඒ තියෙන්නේ මෙයාගේ නොයැලෙන ගතිය හින්දා තමයි ඒක පාවිච්චි කරන්නේ. ආහාර වල පිසෙන භාජන වල ස්තරයක් ලෙස. එතකොට මේකේ අධික උෂ්ණත්වයකට ඔරොත්තු දෙන බැවින් ගිනි ආරක්ෂක ඇඳුම් සඳහා මෙයා යොදා ගන්නවා. මත තියාන අධික උෂ්ණත්වයකට ඔරොත්තු දෙනවා නොයැලෙන ගතිය තියෙනවා. ඒ දෙක හරියි. එතකොට ඊගාට තව එකක් තියෙනවා මේ අපි මේ මෙච්චරක් කියලා කතා කරපු බහුල විකවල කිසියක දිත්ත බන්ධන නැහැ. දැන් බහුවේගයක් ගත්තාම බහුවේගය ඇතුලේ දිත්ත බන්ධන නැහැ. ඒකාවේගී තමයි දිත්ත බන්ධන තියෙන්නේ. ඒ අසන්තුෂ්ඨින්ද තමයි එයා මේ විදිහට හැඩ ගැහෙන පුනරාවර්තනය. ඒක මේ වගේ එන් ගානක් එකකට තුලා බහුවේගයක් ඇතුලේ දිත්ත බන්ධන නැහැ නේ එකක්වත්. දිත්ත බන්ධනත් නැහැ. අපි මෙච්චරලා කතා කරපු පහේ මෙහෙම නැහැ. එතකොට ඒක තමයි මෙතන කියන්නේ කිසියක් නොමැතෙන්නේ. ඒවා ඇල්කේන වෙන්න ඇල්කේන වල තියෙන සිංගල් බොන්ඩ්. ඒතකොට ඇල්කේන වගේ මේ අසන්තුෂ්ත නැහැ සන්තුෂ්තයි. ඒතකොට මේවා අක්‍රියයි. ඒ ඉන්න අණු අතර පවතින දුර්වල ආකර්ෂණ බල. ඇල්කේන වල තියෙන දුර්වල ආකර්ෂණ බල. ඉන්න මේවා දුර්වල ආකර්ෂණ බල මේ බහුවක ඇතුලේ තියෙන්නේ. ඒ හින්දා මේවා අදා ගන්න ද්‍රව්‍ය වල හැඩ තාපය වගේ වෙනස් කරන්න පුළුවන්. අන්න ඒක ගැන අපි කතා කරනවා. එතකොට මේ අපි සිලබස් එකේ අපිට බහුවක සිලබස් එකේ ඇතුලේ තියෙන තාප සුවිකාර සහ තාප ස්ථාපන. තාප සුවිකාර කියලා කියන්නේ තාපය වගේ හැඩය වෙනස් කරන්න පුළුවන්. තාප ස්ථාපන කියන්නේ තාපේ කොච්චරක් ලබා දුන්නත් එයාගේ හැඩය වෙනස් කරන්න බෑ. අපි උදාහරණයක් ස්ලෝන් බටයක් ගත්තොත් එයාට තාපය ලබා දුන්නොත් අපිට අවශ්‍ය දේ නමල හැඩය වෙනස් කරගන්න පුළුවන්. එතකොට මේ කතා කරපු නාමයේ පහම ඇවිල්ලා තාප ස්ථාපන. මේ තාප සුවිකාරය තාප සුවිකාරය කියලා කියන්නේ තාපය වගේ හැඩය වෙනස් කළ හැකි. ඒකට හේතුව මේ බහුවේගයේ තියෙන්නේ තනි බන්ධන විතරයි. ඒ තනි බන්ධන විතරක් තියෙන ඉඳ මේ දුර්වල ආකර්ෂණ බල තියෙන්නේ. ඒ හින්දා තාපය වගේ හැඩය වෙනස් කරන්න පුළුවන්. ඒකක් මොකද කියන්නේ. එතකොට මෙන්න මේ තව එකක් තියෙනවා මේ ටෙෆ්ලොන් වල නොයැලෙන ගතිය සහ ජලයෙන් තෙත්වීමක් සිද්ධ වෙනවා. අපි දැන් අර නන් ස්ටික් භාජන වල ජල බිඳුවක් අපි වතුර පොඩ්ඩක් දැම්මොත් වතුර හිටින්නේ නැහැ. ඒකට හේතුව තමයි මේවා NH බන්ධන OH කාණ්ඩ නැති හින්දා ජලයේ සමග අන්තර් ආකර්ෂණ බල හදන්නේ නැහැ. ඒ කියන්නේ NH කාණ්ඩ නැහැ. හරිද? OH කාණ්ඩ නැහැ. ඔන්න ඔය කාණ්ඩ දෙක නැති හින්දා මේ ජලයේ සමග අන්තරාණුක ආකර්ෂණ බල හදන්නේ නැහැ. ඒ හින්දා මෙයා ජලයෙන් තෙත්වීමක් සිදු වෙන්නේ නැහැ. ඒක තමයි අර නොයැලෙන නන් ස්ටික් භාජන වලට වතුර බින්දුව දැම්මම මේක හිටින්නේ නැහැ. නෙළුම් කොළේ දැම්ම වගේ යනවා. ඒකට හේතුව තමයි NH OH කාණ්ඩ නැහැ. ඒ නැති හින්දා ජලයේ සමග අන්තරාණුක ආකර්ෂණ බල හදන්නේ නැහැ. හින්දා ජලයෙන් තෙත්වීමක් සිදු වෙන්නේ නැහැ. එතකොට අපි ආකාල භවයකට කෘතිම භවයක ටික කතා කරලා ඉවරයි. ඊගාට කතා කරන්නේ ආකාල භවයකට ස්වභාවික භවයක. ස්වභාවික භවයකට අපිට තියෙන මොනවද? රබර්. හරිද? රබර් කියලා අපි කතා කරලා කලින් පොලි අයිසෝප්‍රීන්. එතකොට රබර් අපි අහලා ඉන්න සමහරට රබර් වල කතා කරන්නේ පොලි අයිසෝප්‍රීන්. තමයි රබර් වලට කියන විද්‍යාත්මක නාම. ඒ කියන්නේ රබර් විද්‍යාත්මක කියන්නේ රබර් භවයක නම් කරන ඉතින්. රබර් කියන්නේ ලොකු භවයක. එතකොට නමුත් රබර් ස්වභාවිකයි. එතකොට අපි කතා කළොත් එයාගේ ආකල්න භවයක රබර්. ස්වභාවික ආකල්න භවයක තමයි රබර් කියන්නේ. එතකොට ඒකාවේ එක වෙන්නේ මෙයාගේ අපි හඳුනාගත්ත පොලි අයිසෝප්‍රීන් කියලානේ. පොලි අයිසෝප්‍රීන් නේ. පොලි අයිසෝප්‍රීන් කියලා අපි හදාගත්තා. එතකොට මෙයාගේ ඒකාවේ එක වෙන්නේ මෙන්න මේ අයිසෝප්‍රීන්. අයිසෝප්‍රීන් තමයි මෙයාගේ ඒකාවේගික වෙන්නේ. හරිද? අයිසෝප්‍රීන්. එතකොට අපි ඊගාවට කතා කරමු මේ අයිසෝප්‍රීන් අණුවක් ඇඳලා ඒක මේක බන්ධන වලට කැඩලා කොහොමද මේක වෙන්නේ කියලා. හරිද? එතකොට මම අයිසෝප්‍රීන් අණුවක් ඇඳලා පෙන්නන්නම්. අයිසෝප්‍රීන් අණුවක් වෙන්නේ මෙන්න මෙහෙම C H2 C CH3 C CH2 ඔන්න ඔය තමයි පොලි අයිසෝප්‍රීන් හැදෙන ඒකාවේගය ඇවිල්ලා අයිසෝප්‍රීන්. අපි එතකොට මෙයා නම් කරනවා 2 මෙතිල් 1 2 3 4 කියලා ගත්තොත් එනේ 2 මෙතිල් හතරක් තියෙනවා කාබන් පරමාණු නෝදාම. එතකොට බියුට
ඊට පස්සේ අපි නම් ගන්නවා එක දෙක තුන හතර. එතකොට ද්විත්ව බන්ධනයේ අඩුකම් කරනවා මෙයාගේ 1 2 3 4නේ. එතකොට මෙයාට 1 3 ද්විත්ව බන්ධන දෙකක් තියෙනවා ඩයි ඊන්. ඔන්න ඔය විදිහට තමයි මෙයාගේ ඒකායක නම් කරන්නේ. ඒ කියන්නේ මේ අයිසෝප්‍රීන්ම තමයි. අයිසෝප්‍රීන්ම තමයි. නමුත් අපි මේ විද්‍යා අංකණයක් තියෙනවා IUPAC නාමකරණයක්. මේ කාබනීය සංයෝග. ඒකට තමයි මේ ඕගනික් එකට දෙන්න උගන්වන්නේ. එතකොට මේ අයිසෝප්‍රීන් තමයි මේ තියෙන්නේ. අයිසෝප්‍රීන් අපි නම් කරන්නේ 2CH2 CCH3 CH2. මෙන්න මේක තමයි අයිසෝප්‍රීන්. එතකොට මෙයා නම් කරන්නේ අපි IUPAC නාමකරණයේදී 2 මෙතිල් බියුට 1 3 ඩයිඊන්. මොකද මෙතන ඩබල් බොන්ඩ් දෙකක් තියෙනවා. එතකොට මෙන්න මේක තමයි ඇවිල්ලා මේ අයිසෝප්‍රීන් අණු. එතකොට මේ අයිසෝප්‍රීන් අණු රාශියක් මේක එකතු වෙනවා. හරිද? මේ නම ලියන්න මත තියන්න මේක අහන්න පුළුවන් රබර් ගැන. එතකොට මෙන්න ඔක තමයි මේ කතන්දරේ රබර් වල ඒකාවේලික ඇවිල්ලා මේක. එතකොට මේකේ අණු රාශියක් මේ එකට එකතු වෙනවා. එතකොට ඇදුනහම ඒ හැදෙන දා මේකට හැදෙන්න පුළුවන් සිස් පොලිඅයිසෝප්‍රීන් සහ ट्रांस पॉलीआइसोप्रीन කියලා ಜಾති දෙකකට හැදෙන්න පුළුවන්. නමුත් ස්වභාවික රබර් වල තියෙන්නේ සිස් පොලිඅයිසෝප්‍රීන් කියන જાතිය විතරයි. එතකොට අපි ඒක ගැන විතරක් කතා කරමු. මේ තියෙන මේකේ view එක ඊට පස්සේ මම මේක එකට එකතු වුණාම හැදෙන සිස් පොලිඅයිසෝප්‍රීන් වල එක view එකක් විතරක් ඇදලා පෙන්නන්න. සිස් කියලා කියන්නේ එකම කාණ්ඩයක් මෙහෙම හරි එකට තිරස්ව අපිට ලැබෙන එකනේ. එතකොට මෙයා අපි හැදෙන විදිහම එකක් ඇඳලා පෙන්නන්න. C ගත්තොත් එහෙම C මෙයා මේක කැඩලා මේ අපි දැන් කලින් ගත්තා වගේ මෙයාගේ දිත්ත බන්ධනය කියලා මෙතන එක බන්ධනය කියලා මෙයා අනිත් බන්ධනය එළියට එනවා මෙතෙන්ට. මේ දිත්ත බන්ධනය මේ එකක් ඇතුළට එනවා අනිත් එක මෙහෙට යනවා. එතකොට මෙන්න මේ බන්ධන වලින් දෙන්නගෙම භාගයෙන් මෙතන එකක් එනවා. මෙතන ඩබල් බොන්ඩ් ඇවිල්ලා මේ දෙන්න එළියට යනවා. ඒකයි වෙන්නේ. හරිද? එතකොට මේ CH2 නේ අපි තියෙන්නේ. එතකොට මෙතන CH3 එක කාණ්ඩයක් තියෙනවා. අනිත් කාණ්ඩේ CH2. අපි දැන් ඕනේ සිස් පොලිඅයිසෝප්‍රීන් නේ. එතකොට මම මෙන්න මෙහෙම ඇදලා පෙන්නන්නම්. CH2 C double bond C CH2 CH2 H CH3 ඊට පස්සේ මෙයාට H ඔහොම දිනවා මෙයාට සම්බන්ධ වෙනවා CH2 නේ ඊට පස්සේ මෙයාට ආයි සම්බන්ධ වෙනවා C double bond C CH3 මෙයාට ආයි සම්බන්ධ වෙනවා CH2 ඊට පස්සේ ආයි මෙයාට සම්බන්ධ වෙනවා H ඔය ආකාරයට ගිහිල්ලා දැන් මෙතන අණු දෙක සම්බන්ධව අපි යන්නේ. එතකොට මෙන්න මේ විදිහට දිගට සම්බන්ධ වෙගෙන යනවා. එතකොට මේ තියෙන්නේ සිස් පොලිඅයිසෝප්‍රීන්. මොකද සිස් කියලා කියන්නේ මෙන්න මේ දෙකක් තියෙනවා කියලා විතර මත තියෙන සිස් පොලිඅයිසෝප්‍රීන් සහ ට්‍රාන්ස් පොලිඅයිසෝප්‍රීන්. මොකද මේකේ දැන් මේ දිත්ත බන්ධනය මෙහි දෙකක් මේ බන්ධන දෙක මැද්ද බන්ධනයක් ඇවිල්ලා මේ බන්ධන දෙක දෙපැත්තට කැඩලා මේ view එක හැදෙන්නේ. එතකොට මේ තියෙන එක. හරිද? මෙයා කැඩුණාට පස්සේ මෙයා සම්බන්ධ වෙන්න පුළුවන් ආකාර දෙයක් තියෙනවා. මොකද මේ දෙන්න අපි මේ කතා කරනවා මේ ඕගනික් වල මේ තරකේම දාන්න පුළුවන් කියලා කාබනික සංයෝග. ඒතකොට මෙයා මේ දෙපැත්තට කරකවම මෙයා මෙතෙන්ට එන්න පුළුවන්. මේ මෙතෙන්ට ඒම හින්දා මෙයා මෙතෙන්ට එන්න පුළුවන්. එතකොට මේ සම්බන්ධයෙන් හින්දා මේ දෙන මේ පැත්තේ තියෙන හින්දා ට්‍රාන්ස් සමානිකතාවක් එනවා. එතකොට ඒක අපිට සිලබස් එකේ නෑ අපිට කතා කරන්න තියෙන ස්වභාවික රබර් ගැන. ස්වභාවික රබර් හැදෙන්නේ සිස් පොලිඅයිසෝප්‍රීන් කියලා තමයි අපි හඳුන්වන්නේ. එතකොට සිස් ආකාරයේ සම්බන්ධ වෙනවා කියලා විතරක් මත තියාගන්න. ඒ කියන්නේ මේ CH2 පරමාණු ඔක්කොම උඩට එන විදිහට නැත්නම් ඔක්කොම යටට එන විදිහට තමයි සම්බන්ධ වෙන්නේ. ඒක විතරක් මත තියාගන්න. හරිද? එතකොට මම ඒකේ ඒකාවේලිකය ඇඳලා තියෙන මේ. එතකොට මේකේ බහුවේක මම පුනරාවර්තනයක ඇඳලා පෙන්නනවා. මේ නිකන් සම්බන්ධ වෙන ආකාරය විතරයි මේක අපිට අදාළ වෙන්නේ. සිස් ආකාරයට සම්බන්ධ වෙනවා කියලා මත තියාගන්න ස්වභාවික රබර්වලදී. එතකොට මෙයාගේ අපි ඒකාවේලිකය ඇඳලා පෙන්නොත් පුනරාවර්තනයක ඇඳලා පෙන්නොත් C double bond C එතකොට මෙතන H මෙතන CH2 CH2 මෙතන H මෙතන CH2
මෙතන CH මෙතන මෙහෙම ඔන්න ඔය ආකාරයට තමයි මෙයාගේ පුනරාවර්තන ඒකකේ අපිට නම් වෙන්නේ. මොකද මේ අණු රාශියන් එකට එකතුනේ. අර අපි කලින් ඇඳ මේ සිස්කුලිය සුපින් වල ව්‍යුහයේදී මෙතෙන්ට තව මේ වගේම අණුවක් මේ මෙතනින් පටන් ගන්න අණුවක් තව මෙතනින් සෙට් වෙනවා. ඔය වගේ අණු එන්න ගන්න නිශ්චිත සාපේක්ෂ අණු ස්කන්ධයන් නැති වෙන්න එකිනෙකට සම්බන්ධ වෙලා එකම රටාවට හැබැයි මේක සාරයදලා තියෙන තැනට එන්න. එතකොට මේ තියෙන පුනරාවර්තනය. මේක ඉතින් අපිට අඳින්න පුළුවන් නම් බහුවායකෙන් දුතින් එන්නේ අර මේකේ n ගානක් මේ දාන්න තියෙන මෙතන CH2 H CH3 CH2 මෙතන මෙහෙම තියෙනවා. මෙතන මෙහෙම මෙයාගේ n ගාන එකට එකතු වෙලා මේ තියෙන බහුවායකයක මේ තියෙන පුනරාවර්තනය එකකේ මේ ඇවිල්ලා ඒකාව ඇවිල්ලා හරිද? ඔය ආකාරයට තමයි හැදෙන්නේ. මේ ව්‍යුහ මත තියා ගැනීම විතරයි සිද්ධ වෙන්න ඕනේ. මෙන්න මේ බන්ධනේ මේ කැඩලා දෙපැත්තට කැඩලා මේක සිස් ආකාරයට සම්බන්ධ වෙනවා. එතකොට ස්වභාවික රබර් හැදෙනවා කියලා මත තියාගන්න. අන්න එච්චරයි මේකෙදි මත තියාගන්න ඕනේ. එතකොට අපිට ඊගාවට කතා කරන්න තියෙනවා රබර් වල්කනයිස් කිරීම, රබර් කැටි ගැසීම, කැටි ගැසීම වැළැක්වීම, කැටි ගැසීම කොහොමද, වළක්වගන්නේ කොහොමද? ඔන්න මේක ගැන කතා කරන්න තියෙනවා. එතකොට මම ඊගාට කතා කරන්නම් රබර් වල්කනයිස් කිරීම ගැන. රබර් වල්කනයිස් කිරීම කියලා කියන්නේ රබර් ප්‍රත්‍යාබලයකට ලක් කළ විට හැඩෙහි හෝ දිගෙහි සිදුවන වෙනස් වීම අවම කිරීම සඳහා තමයි මේක අපි ගන්න රබර් වල්කනයිස් කරන්නේ. රබර් වල්කනයිස් කරන්න හේතුව එතකොට මේක ප්‍රත්‍යාබලයකට ලක් කළ විට හැඩෙහි හෝ දිගෙහි සිදුවන වෙනස් වීම අඩු කර ගැනීම. ඒක තමයි වල්කනයිස් කරන්න හේතුව. එතකොට මේක කරන්නේ කොහොමද දන්නවද? මේ රබර් යම් කිසි නියතියක් කරගෙන 101ක් 3ක් අතර ප්‍රමාණයක් සල්ෆර් එකතු කරලා සල්ෆර් ඊට පස්සේ සෙල්සියස් 140ක් 160ක් අතර උෂ්ණත්වයේදී රත් කරනවා. සල්ෆර් එකතු කරන්නේ තියෙන රබර් ගාන, ඒ කියන්නේ අයිසෝපෙන් ගාන, පොලිඅයිසෝපෙන් ගානෙන් 101ක් හෝ 103ක් අතර ප්‍රමාණයක් එකතු කරලා සල්ෆර් එකතු කරලා සෙල්සියස් 140ක් 160ක් අතර උෂ්ණත්වයක රත් කළාම රබර් වල්කනයිස් කිරීම ගැන වෙනවා. එතකොට මේකේ රබර් වල්කනයිස් කරන්න එකතු කරන්නේ ඩයිසල්ෆයිඩ් ඩයික්ලෝරයිඩ්. ඒ කියන්නේ S2Cl2. ඒ වගේ සංයෝග එකතු කරන්න පුළුවන්. එතකොට කොහොම හරි සල්ෆර් තියෙන සංයෝගයක් එකතු කිරීම තමයි මේකදී අවශ්‍ය වෙන්නේ. නැත්නම් සල්ෆර් S8 විදිහට සාමාන්‍ය ස්වභාවය තියෙනවනේ. ඒ සල්ෆර් එකතු කරන්නත් පුළුවන්. නමුත් සමහර විට භාවිතා කරනවා S2Cl2. ඒ කියන්නේ කොහොම හරි සල්ෆර් එකතු කරලා 160 140 උෂ්ණත්වයකට රත් කිරීම වෙන්නේ 101ක් 3ක් අතර ප්‍රමාණයක් තමයි හැබැයි සල්ෆර් එකතු කරන්නේ. එතකොට මෙන්න මේකෙදි එක වායුවක් පිටවෙන H2S වායුව. ඒක මොකද කියන්නේ ඒක හැදෙන විදිය මම ඒක දක්වන්නම්. එතකොට මේකෙදි හැදෙන්නේ මෙන්න මෙහෙමයි. අපි ඇඳලා පෙන්නොත් මේකේ ගන්න CH C CH3 double bond C H C H ඔන්න ආකාරයට එකක් එදින එක කියන්නේ. එතකොට ඒ වගේම තව එකක් මම මෙතනින් අඳ ගන්න CH මේ වල්කනයිස් කිරීම ගැන නිකන් පොඩි පැහැදිලි කිරීමක් දෙන්නේ. අර විශේෂ කලින් කිව්ව කරුණු ටිකම තියාගත්තාම ඇති වල්කනයිස් කිරීම යටතේ. එතකොට C H ඉතින් H බන්ධනයක් තියෙනවා. ඔන්න ආකාරයට තියෙන ටිකක් මෙන්න මේ ආලකට අපි කරන්නේ සල්ෆර් එකතු කරලා රත් කරනවා. හරිද? සල්ෆර් එකතු කරලා රත් කරනවා. එතකොට මෙන්න මෙතන හැදෙන view එක ගැන තමයි අපි මෙතනදි කතා කරන්නේ. මේ තිබ්බ C මෙහෙම තියෙනවා. මෙතන H මෙහෙම තියෙනවා. හරිද? ඔය H එක මෙතන තියෙනවා. මෙන්න මෙතෙන්ට අපිට සම්බන්ධ වෙනවා S ඊට පස්සේ S ඊට පස්සේ තමයි C ඊට පස්සේ තමයි මේ H පරමාණු ඊට පස්සේ මෙතන සාමාන්‍ය ආකාරයට සම්බන්ධ වෙනවා C CH3 double bond C එතන H මෙතන C H ආකාරයෙන් මෙතන මේ දිනු සම්බන්ධ වෙනවා. මෙතන මේ දිනු සම්බන්ධ වෙනවා C CH3 double bond C H C H H ඔන්න ඔය විදිහට සම්බන්ධයි. එතකොට වෙන්න මේකයි මෙන්න මේ මෙතන තියෙන H පරමාණු දෙක අතරට සල්ෆර් ඇවිල්ලා හරස් බන්ධන හැදිනවා කියලා එකක් වෙනවා. හරස් බන්ධන ගොඩ නැගෙනවා. එතකොට
ඒ කියන්නේ රබර් වල අඩංගු සමහර බන්ධන කැඩලා සල්ෆර් පරමාණු වගේ රබර් අණු අතර හරස් බන්ධන ගොඩනැගීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ එක උදාහරණයක්. කොයි හරි පරමාණු දෙකක් අයින් වෙලා සල්ෆර් පරමාණු සම්බන්ධ වීමක් තමයි මේකෙදි වෙන්නේ. මොකද 100ට එකක් තුනක් අතර ප්‍රමාණය සල්ෆර් එකතු කරලා 140 160 උෂ්ණත්වයක රත් කරනවා. හරිද? 160 උෂ්ණත්වයක රත් කරනවා. මේ රත් කළාම මෙන්න මේක ව්‍යුවේ හැදෙනවා. එතකොට මේකට කියන්නේ අපි හරස් බන්ධන සෑදීම. මේ හරස් බන්ධන හැදිලා මෙන්න මේකට ගියාට පස්සේ මෙතන H පරමාණු දෙක නිදාස් වුණානේ. ඕක සහ තව සල්ෆර් පරමාණුවක් එකතු වෙලා මේකෙදි H2S පිට වෙනවා. හරිද? ඒකත් මතක තියාගන්න. H2S වායුව පිට වෙනවා. හරිද? වල්කනයිස් කරද්දී එතකොට H2S වායුව පිට වෙනවා. ඒකත් මතක තියාගන්න. මේ අපි දැන් කතා කළේ රබර් වල්කනයිස් කිරීම. හරිද? වල්කනයිස් කිරීම. එතකොට මේකෙදි තව එකක් ගැන අපිට කතා කරන්න ඕනේ. මෙන්න මේ හරස් බන්ධනයක තියෙන සල්ෆර් පරමාණු සංඛ්‍යාව 1 සිට 8 දක්වා වෙනස් වෙන්න පුළුවන්. දැන් මෙතන අපි ඇඳලා තියෙන 2යිනේ. හරිද? ඔය සල්ෆර් පරමාණු සංඛ්‍යාව 1 සිට 8 දක්වා වෙනස් වෙන්න පුළුවන්. මේක මතක තියාගන්න ඕනේ. මේ view ඇඳලා ඉතින් මතක තියාගන්න ඕනේ. මතක තියාගන්න H2S ආයෙ පිට වෙනවා. සල්ෆර් 100ට එකක් තුනක් අතර ප්‍රමාණයක් එකතු කරලා 160 140 උෂ්ණත්වයකට රත් කරන ඇයි වල්කනයිස් කරන ප්‍රත්‍යාවලයකට ලක් කළාම මෙයාගේ දිගේ සහ හැඩේ සිදුවන වෙනස් වීම අඩු කරන්න. මොකද නිර්මාණය සිද්ධ කරන්න අපිට රබර් වලින් මේකෙදි මේ අපිට ඕන විදිහට හදාගන්න පුළුවන් වෙන්න බෑ. අන්න ඒක කරන්න තමයි. ඒ කියන්නේ බලයක් යදුවා අපිට අවශ්‍ය ප්‍රමාණයට ප්‍රමාණයක් මේක මේ හැඩේ වෙනස් වීම තමයි වල්කනයිස් කිරීම අපි කරන්නේ. මේ විදිහ මත තියාගන්න ඕනේ. අර කිව්ව මූලික කරුණු ටික විතර මත තියාගන්න. H2S ආයෙ පිට වෙනවා කියලා මත තියාගන්න. එතකොට මේ තියෙන සල්ෆර් හරස් බන්ධනයක තියෙන සල්ෆර් පරමාණු සංඛ්‍යාව 1 සිට 8 දක්වා වෙනස් විය හැකියි. අන්න ඒකත් මත තියාගන්න විශේෂ කරුණක් විදියට. හරිද? ඊගාට අපි කතා කරමු රබර් වල්කනයිස් කළාම රබර් අණු දෙකක් අතර තියෙන ලිස්සායමේ හැකියාවත් අඩු වෙනවා. අන්න ඒකත් මත තියාගන්න විශේෂයි. එතකොට රබර් කම්පවුන්ඩ් කිරීම තමයි ඊගා මාතෘකාව. රබර් කම්පවුන්ඩ් කිරීම කියලා කියන්නේ අපිට දැන් රබර් කෙලින්ම භාවිත කරන්න බෑනේ. අපිට නිර්මාණය කරගන්න. එතකොට එලෙසින්ම භාවිත කරන්න බෑ. විශේෂ කාර්ය සඳහා රබර් වල අවශ්‍ය ද්‍රව්‍ය අපිට සුදුසු පරිදි එකතු කරන්න පුළුවන්. එකතු කරලා අපිට අදාළ විදිහට වෙනස් කර ගැනීම සිද්ධ කරන්න පුළුවන්. එතකොට රබර් කම්පවුන්ඩ් කිරීම කියලා කියන්නේ අපිට අවශ්‍ය පරිදි ගුණ වෙනස් කර ගැනීම සඳහා සුදුසු ද්‍රව්‍ය මිශ්‍ර කිරීම. හරිද? යම් කිසි නිර්මාණයක් කිරීම සඳහා අපට අවශ්‍ය පරිදි ගුණ වෙනස් කිරීම සඳහා රබර් වල ද්‍රව්‍ය වෙනස් කිරීම. හරිද? ඒක තමයි අපි කරන්න ඕනේ. ඒකෙදි තමයි රබර් කම්පවුන්ඩ් කිරීම කියලා නම් කරන්නේ. ඒක තමයි. හරිද? ඊගාවට ඒකට එකතු කරන ද්‍රව්‍ය තියෙනවා. හරිද? ඒවට කියන අපි තියෙන්න පුළුවන් විවිධ ද්‍රව්‍ය තියෙනවා. ප්‍රත්‍යස්ත අවයව. එතකොට ත්වරක, සක්‍රියක සහ මන්දක, ක්‍රියාවලි සහායක, මෘදුකාරක සහ සුයිකාරක. ඔන්නෝම එකතු කරන්න පුළුවන්. අපිට මේ ද්‍රව්‍ය මත තියාගෙන අවස්ථාවක් නැහැ. රබර් කම්පවුන්ඩ් කිරීම කියලා කියන්නේ මොකද? විශේෂ කාර්යයක් සඳහා අපිට රබර් වලට අවශ්‍ය ද්‍රව්‍ය සුදුසු පරිදි මිශ්‍ර කර ගැනීමෙන් අපිට අවශ්‍ය පරිදි ගුණ වෙනස් කර ගැනීම තමයි රබර් කම්පවුන්ඩ් කිරීම. එතකොට ඒක තමයි රබර් කම්පවුන්ඩ් කිරීම කියලා කියන්නේ. ඊට පස්සේ අපි කතා කරමු රබර් කිරි කැටි ගැසීම ගැන. හරිද? රබර් කිරි කැටි ගැසීමේදී වෙන්නේ මේකයි. රබර් කියලා කියන්නේ සාමාන්‍ය pH අගය 5ට වඩා ස්වල්පයක් වැඩි ද්‍රව්‍යයක්. හරිද? රබර් කියලා කියන්නේ pH අගය 5ට වඩා වැඩි ද්‍රව්‍යයක්. එතකොට මේ රබර් ගත්තාම රබර් කිරි වාතයේ නිරාවරණය තිබ්බහම ඒ ප්‍රෝටීන් ආවරණයක් තියෙනවා. ඒ ප්‍රෝටීන් ආවරණය මත බැක්ටීරියා ක්‍රියා කරනවා. හරිද? ඒ බැක්ටීරියා ක්‍රියා කිරීමෙන් හින්දා මේ ප්‍රෝටීන් ආවරණය මත යම්කිසි දුර්ගන්ධයක් ඇති වෙනවා. හරිද? එතකොට මේ ප්‍රෝටීන් ආවරණය මත බැක්ටීරියා ක්‍රියා කරනවා. ඊට අමතරව මේකේ තියෙන රබර් වල ජලීය මාධ්‍ය, රබර් වල ජලීය මාධ්‍යේ තියෙන සීනි තියෙනවා. ඒ සීනි වල බැක්ටීරියා ක්‍රියා කරනවා. ඒ බැක්ටීරියා ක්‍රියාකාරීත්වයෙන් හින්දා ඒ සීනි වල තියෙන කාබෝහයිඩ්‍රේට්, ග්ලූකෝස් ඒ වගේ සංයෝග අම්ල බවට ඔක්සිකරණය වෙනවා. දැන් අම්ලයක් වෙනවා කියලා කියන්නේ H+ අයන වැඩි වෙනවා. H+ අයන වැඩි වෙනවා කියලා කියන්නේ කාලෙන් තිබ්බ pH එකේ 5ට වඩා පොඩි වැඩි අගයක් තිබ්බා. හරිද? H+ වැඩි කියලා කියන්නේ සාන්ද්‍රණය වැඩි වෙනවා කියන්නේ pH එක අඩු වෙනවානේ. ඒ අපි සමතුලිතතාවය ඉගෙන ගන්න. සාන්ද්‍රණය වැඩි වෙනවා කියන්නේ pH එක අඩු වෙනවා. H+ අයන වැඩි කියන්නේ pH එක අඩු වෙනවා. ඒතකොට pH එකේ 4.5ක් වගේ කුඩා අඩු වගේකට එනවා. ඒකට හේතුව තමයි අර බැක්ටීරියා ජලීය මාධ්‍යෙන් සීනි මත ක්‍රියා කිරීමෙන් හින්දා අම්ල බවට ඔක්සිකරණය වෙනවා ඒ සීනි. එතකොට ඒ හින්දා අපිට වෙන්නේ අර තියෙන මේවා එතකොට H+ අයන වැඩි වෙනවා. ඒ හින්දා pH එකේ අඩු වෙනවා. ඊට අමතරව
මේ සැපේන H+ ආයන තියෙනවනේ. H+ ආයන වැඩිපුර එනවනේ. ඒවා හින්දා ඒවා රබර් අංශුවට තියෙනවා ඍණායන. ඒ ඍණායන එක්ක එකතු වෙලා ආරෝපණ උදාසීන වීමක් වෙනවා. අන්න ඒකත් මත තියාගන්න කොහොම හරි මත තියාගන්න ඕන. මේ ජලීය මාධ්‍යයේදී සීනි මත බැක්ටීරියා ක්‍රියා කරනවා. ඒ ක්‍රියා කිරීම හින්දා එයාගේ අම්ල බාඩේ ඔක්සිකරණය වෙනවා. අම්ල බාඩ ඔක්සිකරණය කියන්නේ H+ වැඩි වෙනවා. H+ වැඩි කියන්නේ pH එක අඩු වෙනවා. ඒ හින්දා රබර් අංශ එකිනෙකට එකතු වෙනවා. හරිද? එකතු වෙලා කිරි කැටි ගැසීමක් විදිහට ඒ කියන්නේ රබර් අංශ එකට එකතු වෙනවා pH එක අඩු වෙන්නේ. ඒක තමයි මෙතනදී වෙන්නේ. අඩු වෙන විදිහ තමයි කියනවා අම්ල බාඩ ඔක්සිකරණය වෙනවා. ජලීය මාධ්‍යයේ සීනි මත ඔක්සිකරණ ජලීය මාධ්‍යයේ සීනි මත බැක්ටීරියා ක්‍රියා කිරීම හින්දා අර තියෙන අම්ල බවට ඔක්සිකරණය වෙනවා. හරිද? අම්ල බවට ඔක්සිකරණය වෙනවා. ඒක තමයි මෙතනදී වෙන්නේ. එතකොට කැටි ගැසීම වළක්වන්න ක්‍රම තියෙනවා. හරිද? කැටි ගැසීම වළක්වන්න අපි ප්‍රධාන වශයෙන් එකතු කරන්නේ ඇමෝනියා. ඇමෝනියා සල්ෆර් එකතු කරනවා. හරිද? ඇමෝනියා එකතු කරනවා. ඊට අමතරව අපිට එකතු කරන්න පුළුවන් නම් NaOH, KOH, Na2CO3. නමුත් අපි කැටි ගැසීමේදී භාවිතා කරන්න පුළුවන් වුණත් Na+ අයන, K+ අයන තිබ්බොත් පසුව කරන නිෂ්පාදනයකදී කාර්මිකතාවයේදී අපහසුතාවයක් එන්න පුළුවන්. ඒ කියන්නේ අපි යම්කිසි නිෂ්පාදනයක් කරද්දී යම්කිසි පියවර කීයක් තියෙනවා. ඒ පියවර කීපෙදී යම්කිසි පියවරදී අපහසුතාවයක් එන්න පුළුවන්. ඒ අපහසුතාවය කාර්මික අපහසුතාවය. ඒකට බලපාන්න පුළුවන් Na+ අයන, K+ අයන. ඒ හින්දා අපි 100ට වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ ඇමෝනියා. අනිත් ඒ කියන්නේ NaOH, KOH, Na2CO3 අන්න ඒ වගේ භාෂ්මවත් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් Na+ K+ අයන තිබෙනින්ද යම්කිසි අවස්ථාවක කාර්මික අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා අපි වැඩිපුර පාවිච්චි කරන්නේ ඇමෝනියා. එතකොට රබර් කිරි කැටි ගැසීමට භාවිතා කරන්නේ ඇමෝනියා. අන්න ඒක මත තියාගන්න ඕනේ. රබර් කිරි කැටි ගැසීම වළක්වා ගන්න තමයි ඒක පාවිච්චි කරන්නේ. එතකොට කාර්මික රබර් කිරි කැටි ගැසීමේ ආකාරය තමයි අපි දැන් කතා කරන්න යන්නේ. ඒකෙදි භාවිතා කරන්නේ කර්මාන්තවලදී එතනොයික් අම්ලය CH3COOH එහෙම නැත්නම් මෙතනොයික් අම්ලය CH3CH2COOH ඔන්න ඔය දෙක එතනොයික් අම්ලය එහෙම නැත්නම් මෙතනොයික් අම්ලය ඔන්න ඔය දෙක පාවිච්චි කරන්න පුළුවන්. ඒවා විඝටනය වෙනවානේ. ඒවා දුබල අම්ල. ඒකට ඒවා විඝටනය වෙනවා. ඒවා විඝටනය වීම නිසා බාහික විඝටනය වීම නිසා H+ අයන එනවා. ඒ H+ අයන ආ රබර් වල තියෙන මම කියන්නේ කලින් ඍණාරෝපණ තියෙනවා කියලා. අන්නේ ඍණාරෝපණත් එක්ක එකිනෙකට සම්බන්ධ වීම නිසා ආරෝපණ උදාසීන වීමක් වෙනවා. අන්නේ එක ගැන තමයි අපි කතා කරන්න යන්නේ. මම කතා කරන්නම් එතනොයික් අම්ලය රබර් වලට එකතු කළාම මොකද වෙන්නේ කියලා. එතකොට රබර් දැන් කතා කරන්න යන්නේ රබර් කිරි කැටි ගැසීම ගැන. හරිද? රබර් කිරි කැටි ගැසීම. දැන් මේකෙදි මම කිව්වා එකතු කරන්න පුළුවන් එතනොයික් අම්ලය එහෙම නැත්නම් මෙතනොයික් අම්ලය. හරිද? කිරි කැටි ගැසීම වළක්වන්න තමයි ඇමෝනියා පාවිච්චි කරන්නේ. ඒක තමයි කලින් කතා කරේ. දැන් තියෙන්නේ කිරි කැටි ගැසීමට භාවිතා කරන්න පුළුවන් එතනොයික් අම්ලය, මෙතනොයික් අම්ලය. දැන් මම කතා කරන්නම් එතනොයික් අම්ලය එකතු කළාම මොකද්ද වෙන්නේ කියලා. හරිද? එතනොයික් අම්ලය කියලා කියන්නේ CH3 COOH මෙයා විඝටනය වෙනවා CH3 COO minus ගන්න H+ ඔන්න ඔය ආකාරයට විඝටනය වෙනවා. හරිද? මේ තියෙන්නේ එතනොයික් අම්ලය. නෙමෙයි මේ තියෙන්නේ C1යි. එතකොට මෙතනොයික්නේ. එතනොයික් නම් C. එතකොට මේ තියෙන මෙතනොයික් අම්ලය එකතු කළාම තමයි මේ ආකාරයට හැදෙන්නේ. එතකොට මෙතනොයික් අම්ලය කියන්නේ CH3COOH. මෙතනොයික් අම්ලය එකතු කළාම H+ අයන විඝටනය වෙනවා. H+ අයන මාධ්‍ය ජලීය මාධ්‍ය තියෙන හින්දා මේ අම්ල දුර්වල අම්ල විඝටනය වීම අපි සමතුලිතතාවයේදී කතා කරන්නේ. එතකොට මේ රබර් වල තියෙන මෙන්න මේ අයන COO-. මෙන්න මේකත් එක්ක මෙන්න මේ H+ අයන එකතු වීමෙන් හින්දා COOH කාණ්ඩයක් හැදෙනවා. මේක මතක තියාගන්න. මේ COOH කාණ්ඩයක් හැදෙනවා. එතකොට මේ රබර් අංශ එකට එකතු වෙලා කැට ගැසීමක් සිද්ධ වෙනවා. එතකොට මේකේ තව එකක් අපිට කතා කරන්න තියෙනවා. මේ තියෙන්නේ මේ වෙන දේ. අපිට මේවා මතක තියාගන්න ටිකක් මේ කියන්නේ එතනොයික් අම්ලය හරි මෙතනොයික් අම්ලය හරි පාවිච්චි කරන්න බෑ. එයා විඝටනය වෙලා H+ හැදෙනවා.
ඊට අමතරව රබර් වල තියෙන -1 H+ එකතු වෙලා මේ COH කාණ්ඩයක් එන උදාසීනය. අන්න ඒකදී රබර් කිරි අණු එකට එකතු වෙලා කැටි ගැසීමක් එනවා. අපි කැටි ගැහෙන වෙන්නේ කොහොමද කියලා මුලින් කතා කළා. ජලීය මාධ්‍ය සීනි මත බැක්ටීරියා ක්‍රියා කිරීමෙන්ද අම්ල බඩ ඔක්සිකරණය වෙනවා. ඒ හින්දා කියලා කතා කරා. හරිද? දැන් තියෙන මේ ඒක වෙන විදිහ තමයි මේ කතා කරන්නේ. ඒතකොට තව එකක් තියෙනවා අපි මේකදී අපිට ඇයි ඕන අම්ලයක් භාවිත කරන්න බැරි කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන් නේ. එතනොයික් අම්ලය මෙතනොයික් අම්ලය විතරක් ගත්තේ කියලා. ඒතකොට අපි මේකට ප්‍රබල අම්ල වඩා ප්‍රබල අම්ලයක් භාවිත කළොත් එහෙනම් මේවා පූර්ණ විඝටනය වෙනවානේ. එතකොට මේ ප්‍රතික්‍රියා වීම හින්දා මේක මෙහෙමත් දක්වන්න පුළුවන් COO- H+ ගත්තොත් එහෙම මෙයාට අපි හැදෙනවා කියලා ගත්ත COOH නේ. ඔන්න ඔය කාණ්ඩය හැදෙනවා. එතකොට මෙයාගේ මෙන්න මේ විදිහටම COOH ඔන්න හොඳයි කියලා මෙයාට H+ එකක් එකතු වුණොත් එහෙම COO plus H2 කියලා එකක් එනවා. හරිද? මෙන්න මේ COO plus කාණ්ඩයක්. එතකොට මෙන්න මේකින්ද ප්‍රබල අම්ල භාවිතා කරන්නේ නැහැ. ප්‍රබල අම්ල භාවිතා නොකිරීමට හේතුව තමයි මෙන්න මේ ප්‍රතික්‍රියාවෙන් ධනාරෝපණ හැදෙන්න පුළුවන්. මෙන්න මේ ධනාරෝපණයක් හැදෙන්න පුළුවන්. මොකද මෙයා පූර්ණ විඝටනය වෙනවානේ. ඒ හින්දා H+ අයින සැපේම වැඩි. ඒ හින්දා මෙන්න මේ ධනාරෝපණයක් හැදෙන්න පුළුවන්. ඒ ධනාරෝපණය හැදීමෙන් හින්දා කැටි ගැසීම නවතින්න පුළුවන්. අන්න ඒ හින්දා අපි මේකට එකතු කිරීම කරන්නේ නැහැ. වඩාත් ප්‍රබල අම්ල. එතනොයික් අම්ලෙම මෙතනොයික් අම්ලේ පාවිච්චි කරනවා කියලා මම කියනවා. හරිද? ඔන්න ඔය තමයි කැටි ගැසීම සිද්ධ වෙන ආකාරය. දැන් තව එකක් කතා කරන්න තියෙනවා. රබර් කිරි කැටි ගැසීමේදී ඇයි අපිට එතනොයික් අම්ලයට වඩා මෙතනොයික් අම්ලය සුදුසු වීමට හේතු තියෙනවා. එතනොයික් අම්ලයට වඩා එතනොයික් අම්ලයට වඩා මෙතනොයික් අම්ලය සුදුසු වේ. කිරි කැටි ගැසීම සඳහා අපි දැන් ගත්ත මේක හැදෙන විදිය එතනොයික් අම්ලයට වඩා මෙතනොයික් අම්ලය සුදුසු වේ. මේකට හේතු දෙකක් තියෙනවා. හරිද? ඒ හේතු දෙක තමයි වෙළඳ පොලේ තියෙනවා මේ මෙතනොයික් අම්ලය තුළ මෙතනල් ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒකින්ද ඒක බැක්ටීරියා නාශකයක් ලෙස ක්‍රියා කරනවා මේ මෙතනොයික් අම්ලය. ඒතකොට මෙතනොයික් අම්ලයට වඩා සුදුසු. ඒතකොට අපිට බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වැඩි කරන්න බෑ. මුලින් කතා කළා වගේ කැටි ගැසීම වැළැක්වීමට අර ජලීය මාධ්‍ය සීනි මත බැක්ටීරියා ක්‍රියා කළා තමයි ආම්ල බවට ඔක්සිකරණය. ඒතකොට H+ වැඩි වෙලා pH එකේ අඩු වුණාමනේ කැටි ගැසීම වෙනවා කියන්නේ. ඒතකොට H+ වැඩිපුර වෙන්න බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වැඩි වෙන්නේ. එතකොට මෙතනොයික් අම්ලයේ සාමාන්‍යයෙන් මෙතනල් තියෙනවා අපි වෙළඳ පොලේ අපිට ගන්න තියෙන්නේ. එතකොට මෙතනල් වල බැක්ටීරියා ස්වභාවය වැඩි. ඒ හින්දා ඒවා කැටි ගැසීම ඉක්මනින් සිදු කරනවා. ඒ හින්දා මෙතනොයික් අම්ලය සුදුසුයි. තව එක හේතුවක්. අනිත් අම්ලය තමයි මෙතනොයික් අම්ලය එතනොයික් අම්ලයට වඩා ප්‍රබල අම්ලයක් වන බැවින් එහි ක්‍රියාකාරීත්වය වැඩි. අම්ලය ප්‍රබල අම්ලයන්නේ. දැන් අර කලින් කතා කළා ප්‍රබල අම්ල සුදුසු නැහැ කියලා. නමුත් එච්චර ප්‍රබල අම්ලයක් නෙමෙයිනේ. එතනොයික් මෙතනොයික් කියන්නේ දුර්බල අම්ල දෙකම. මෙයාට වඩා මෙයා ප්‍රබලයි කියලා අපි කියන්නේ. එකක් තමයි එතනොයික් අම්ලයට වඩා මෙතනොයික් අම්ලය ප්‍රබලයි. ඒක එක හේතුවක්. අනිත් හේතුව තමයි වෙළඳ පොලේ ගන්න තියෙන මෙතනොයික් අම්ලයේ මෙතනල් තියෙනවා. ඒ මෙතනල් තුල බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වැඩි. බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වැඩි හින්දා අර ජලීය මාධ්‍ය සීනි මත ඔක්සිකරණය අම්ල ඔක්සිකරණය වීම වැඩි වෙනවා. එතකොට H+ අයන සැපයීම වැඩි. එතකොට pH එකේ අඩු වීම ඉක්මනින් සිදු වෙනවා. එතකොට කැටි ගැසීම ඉක්මනින් සිද්ධ වෙනවා. අන්න ඒක තමයි මේකට හේතුව. හරිද? එතකොට අපි ඕක තමයි කතා කරන්නේ. දැන් ආකලන බහුවලය ගැන අපි කතා කරලා ඉවරයි. ඊගාට තියෙන අපිට සංගණන බහුවලය කරද්දී ස්වභාවික සංගණන බහුවලය සහ කෘතිම සංගණන බහුවලය. රබර් යටතේ මත තියාගෙන තියෙන මොනම ප්‍රධාන කරුණු ටික. හරිද? දැන් අපි කතා කරමු සංගණන බහුවලය යටතේ මුලින් කතා කරන්නම සංගණන බහුවලය යටතේ කෘතිම සංගණන බහුවලය. කෘතිම සංගණන බහුවලය. මම ඔබ කිව්වා දිගුදාම සහ ත්‍රිමානාකාරය කියලා ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. හරිද? දිගුදාම සහ ත්‍රිමානාකාරය. දිගුදාම සහ ත්‍රිමානාකාරය ගත්තට පස්සේ ඒකේ තියෙන්න පුළුවන් අපිට
දිගුදාවල අපි කතා කරනවා කියන්නේ පොලිස්ටර් සහ පොලියමයිඩ් ත්‍රිමාණාකාර යටතේ ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් යූරියා ෆෝමැල්ඩිහයිඩ් අපේ විෂය නිර්දේශය තුල අඩංගු වෙලා නැහැ. එතකොට මම මුලින්ම කතා කරන්න දිගුදාම බහුවයක යටතේ තියෙන පොලිස්ටර් සහ පොලියමයිඩ් ගැන. මුලින්ම පොලිස්ටර් ගැන කතා කරන්න. හරිද? පොලිස්ටර් පොලිස්ටර් ගැන කතා කළාම මේකෙදි තව එකක් කතා කරන්න ඕනේ කෘතිම සංගණන බහුවයක. හරිද? සංගණන බහුවයකයක් කියලා කියන්නේ එකිනෙකට හැම වෙලෙම සංගණන බහුවයක වෙනස් තැනුම එක්ක රාශියක් එකතු වෙලා අනිවාර්යෙන් ජල අණුවක් මෙයාගේ ඉවත් වෙනවා. ඉවත් වීමින්ද සංගණනයක් සිද්ධ වෙනවා. ඒ හින්දා බහුවයක සෑදීමින්ද තමයි සංගණන බහුවයකීකරණය කරන කියලා අපි නම් කරලා තියෙන්නේ. එතකොට මේ බහුවයක සඳහා සෑම තැනුම එකකම එකම කියන්නේ තැනුම කියන ඒකාවයක තියෙන ඒ ඒකාවයක හැම එකකම එකම වර්ගයට අයත් ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් හෝ එහෙම නැත්නම් එක් ක්‍රියාකාරී කාණ්ඩයක් අනිත් තැනුම එකේ තියෙන ක්‍රියාකාරී කාණ්ඩය සමග ප්‍රතික්‍රියා කිරීමක් සිද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ එකම තැනුම එකේ ගත්තාම එයාගේ එකම වර්ගයට අයත් ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් තියෙන්න ඕනේ. ඒක එකක නිෂ්ණයක්. අනිත් එක තමයි එක්කෝ එයාගේ තියෙන එක ක්‍රියාකාරී කාණ්ඩයක් අනිත් තැනුම එකේ තියෙන තව ක්‍රියාකාරී කාණ්ඩය සමග ප්‍රතික්‍රියා කරන්න ඕනේ. ඒකට හේතුව තමයි අර ජල අණුවක් ඉවත් වීම සිද්ධ කරගන්න අවශ්‍ය වෙනවා අපිට. අන්න ඒක තමයි ඒකට හේතුව. එතකොට මේ ප්‍රතික්‍රියා කරන්න ඕනේ. දැන් මේ පොලිස්ටර් ගැන කතා කළොත් පොලිස්ටර් කියලා කියන්නේ OH කාණ්ඩ දෙකක් බැගින් ඇති සංයෝග සහ COOH කාණ්ඩ දෙකක් බැගින් ඇති සංයෝග වලින් ජලය පිටවීම සිද්ධ වෙලා සංගණනය සිද්ධ වෙනවා. මම මේක දැන් පොලිස්ටර් විතරක් ඒ හැදෙන විදිහ කියන්න පොලියමයිඩ් වල හැදෙන විදිහ කියන්නේ ජල අණු ඉවත් වීම ගැන කියන්නේ. මොකද අපිට උදාහරණයක් ගැන විතරයි කතා කරන්න තියෙන්නේ. එතකොට OH කාණ්ඩ දෙකක් තියෙනවා COOH කාණ්ඩ දෙකක් තියෙන සංයෝගයක් එකට එකතු වෙනවා. ඒ එකතු වෙලා එයාගේ ජල අණුවක් ඉවත් වෙලා පොලිස්ටර් හැදෙනවා. පොලිස්ටර් එතකොට කියලා කියන්නේ එයාගේ තියෙන්න ඕනේ OH කාණ්ඩ දෙකක් එහෙම සහ COOH කාණ්ඩ දෙකක්. මේක අනිවාර්යයි. මේක අනිවාර්යයි පොලිස්ටරයක් හැදෙන්න. අපි පොලිස්ටරයක් හඳුනා ගැනීම කරන්නේ ඒකාවයක OH කාණ්ඩය සහ COOH කාණ්ඩ දෙක බැගින් තියෙනවා. එතකොට මම මුලින්ම ගත්තොත් එහෙම මෙන්න මෙහෙම අපි ගන්න හරිද? ඔය ආකාරයට එකතු වෙනවා සහ COOH කාණ්ඩය ගත්තොත් එහෙම මම ගන්න හරිද? ඔන්න ආකාරයට එකතු වෙනවා. කියන්නේ මේ තියෙන්නේ මේකේ OH කාණ්ඩ දෙකක් තියෙනවා. මෙයාගේ COOH කාණ්ඩ දෙකක් තියෙනවා. මෙයාගේ OH කාණ්ඩ දෙකක් තියෙනවා. COOH කාණ්ඩ. ඕවා එකිනෙක රටාවකට හැදෙනවා. නමුත් පොලිස්ටර් අනිවාර්ය සාධකය තමයි OH කාණ්ඩ දෙකක් සහ COOH කාණ්ඩ දෙකක් බැගින් තිබීම අනිවාර්යයි. ඒකෝට ජල අණුවක් ක්‍රියාත් වෙන ආකාරය ගැන තමයි දැන් කතා කරන්න හදන්නේ. මෙයාගේ තියෙන මෙන්න මේ OH කාණ්ඩයත් එක්ක මෙයාගේ H කාණ්ඩයක් ඉවත් වෙනවා. හරිද? මෙන්න මේ OH කාණ්ඩයත් එක්ක මේ H කාණ්ඩයක් ඉවත් වෙනවා. මේ H2O නේ මෙයා ඉන්නවා. ඊට පස්සේ මෙයා ගත්තාම මෙයාගේ මේ තියෙන OH කාණ්ඩයත් එක්ක මේ ටික අයින් වෙනවා. ඊට පස්සේ මෙයා ගත්තාම මෙයාගේ මේ H එකත් එක්ක අර ඊගා එක්කෙනාගේ තියෙන OH එක අයින් වෙනවා. මෙයාගේ මේ H එකත් එක්ක මේ ඊගාට තියෙන OH එක අයින් වෙනවා. ඔන්න ඔය ආකාරයට තමයි මෙයා හැදීම සිද්ධ වෙන්නේ. හරිද? එතකොට මෙයා හැදුනාට පස්සේ වෙන්නේ මෙන්න මේ ආකාරයේ සංයෝගයක් අපිට හම්බෙන්නේ O X O C double O Y C double O දෙස මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ ආයි O X O ඔන්න ආකාරයට තමයි හැදෙන්නේ. හරිද? මේ තියෙන්නේ ඒ කියන්නේ OH කාණ්ඩ දෙකක් සහිත සංයෝගයක් සහ COOH කාණ්ඩ දෙකක් සහිත සංයෝගයක් එකට එකතු වෙනවා. ඒ එකට එකතු වෙලා සංගණනීයමක් හැදිලා මේක හැදෙනවා. ඒ හැදෙන විදිහ තමයි මේ තියෙන්නේ. ඒක තුල ජල අණුවක් අයින් වෙනවා. ජල අණුව අයින් වුණාට පස්සේ හැදෙන අන්තිම සංයෝගය තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ ජල අණුවක් අයින් වුණා කියන්නේ තේරෙනවද මේ OH එකයි H එකයි කියන්නේ COOH කාණ්ඩේ OH යනවා. OH තියෙන කාණ්ඩෙන් H එක යනවා. අනිවාර්යෙන් එන්නේ මේක OH කියලා මේක ඒ විදිහට යන්නේ. COOH එකේ OH කියන්නේ මෙයාගේ H එක යන්නේ. මේ වාදිසත්. එතකොට ඒක බන්ධන අයින් වෙලා අපි සාමාන්‍ය විදිහට මේ ලියාගෙන යන ජල අණු අයින් කරලා ලිව්වහම
අපිට දැන් දෙන්න පුළුවන් OH කාණ්ඩ දෙකක් සහ COH කාණ්ඩ දෙකක් තියෙන යම් කිසි සංයෝගයක්. හැදෙලා පොලිස්ටරයක් හැදෙනවා කියලා. ඒ හැදෙන එකේ පුනරාවර්තනයක අඳින්න දෙන්න පුළුවන්. ඒ අඳින්න දෙන්න කිව්වොත් අපි සරලම ගන්න තියෙන ජලාණුවක් අයින් කරන විදිහට අඳ ගන්නවා. අයින් කළා මේ බන්ධන ටික සාමාන්‍ය දාන මේ අයින් වුණාම O මේ එතකොට මෙහෙම මේ බන්ධනේ O x ඊට පස්සේ O ඊට පස්සේ මේ h එකක් නැහැ මේ O h එකක් නැහැ. එතකොට මේ ඊගාට තියෙන c ඊගාට මේ තියෙන y මේ O එක මේ ඊට c i y O ඊට පස්සේ මේ තියෙන්නේ මේ c එකට පස්සේ මේ ඔක්කොම නේ ආයි සම්බන්ධ වෙන්නේ O එකක්. ඊට පස්සේ x O ඔන්න ඔය ආකාරයට සම්බන්ධ වෙගෙන මේ තියෙන්නේ මෙයාගේ පුනරාවර්තන එකකේ. මේක දැන් අපිට දීලා එහෙම සංයෝග අඳින්න දෙන්න පුළුවන්. දෙවෙනි කොටසේ යම්කිසි පොඩි පාර්ට් එකක් ඉස්සර මේක දෙන්න පුළුවන්. හරිද? ඕක තමයි පොලිස්ටර් හැදෙන ආකාරයේ ජලාණුවක් ඉවත් වෙන OH කාණ්ඩ සහ COH කාණ්ඩ දෙක සහිත සංයෝග එකට එකතු වෙනවා. හරිද? ඒක ගැන කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ඒකට උදාහරණයක් තමයි අපිට කතා කරන්න තියෙන්නේ. මම ඒක ගැන කතා කරන්නම්. අපිට තියෙන්නේ ටෙරිතලික් අම්ලය සහ එතිලීන් ග්ලයිකෝල්. හරිද? ඒක මතක තියාගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ උදාහරණ ටෙරිතලික්. හරිද? ටෙරිතලික් අම්ලය සහ ටෙරිතලික් අම්ලය සහ එතිලීන් ග්ලයිකෝල්. ටෙරිතලික් සහ එතිලීන් ග්ලයිකෝල් මොන ඔය දෙක එකතු වෙලා හැදෙන සංගණනය වගේ හැදෙන ටෙරිලීන් දෙන නැමැති පොස්ටර් ගැන තමයි පොලිස්ටර් ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. මෙයාගෙන් හැදෙන්නේ ටෙරිලීන්. හරිද? ඔන්න ඔය ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. හරිද? දැන් ඒක හැදෙන දේ ගැන කියන්නම්. ඒක තියෙන්නේ මෙහෙමයි. COOH මේ තියෙන්නේ ටෙරිතලික්. හරිද? ටෙරිතලික් අම්ලය. එතකොට මෙයා සහ එතිලීන් ග්ලයිකෝල්. එතිලීන් ග්ලයිකෝල් කියලා කියන්නේ CH2OH. ඔන්න ඔය ආකාරයට සම්බන්ධ වීමක් වෙන්නේ. එතකොට මෙයාගේ තාම මේ පැත්තට සම්බන්ධ වෙනවා. මෙතන OH එකක් අයින් වෙන මෙතන OH කාණ්ඩයක් තියෙන මෙයාගේ ඊගාව කොටසක් අයින් වෙනවා. මෙතෙන් සම්බන්ධ වෙනවා මේ පාරක් මෙයාගේ මෙතන තියෙන HO එකක් C බන්ධනය කියලා ඔන්න ඔය අනේ විදිහට තමයි සම්බන්ධ. ඒතර මෙයාගේ මෙතනින් ජලාණුවක් අයින් වෙනවා මෙන්න මේ විදිහට. මෙයාගේ මෙතන ජලාණුවක් අයින් වෙනවා මේ විදිහට. මෙයාගේ මෙතන ජලාණුවක් අයින් වෙනවා මේ විදිහට. ඔය විදිහට සම්බන්ධ වෙලා අන්තිමට ඇදෙන සංයෝගයේ විදිහට අපිට එන්නේ C O ඔය විදිහට C O මේ ඔක්කොම අයින් වුණානේ ආයෙ අපිට හම්බෙන්නේ මේ O පරමාණු. ඊට පස්සේ ආයෙ තියෙන CH2 ආයෙ හම්බෙන්නේ O. ඊට පස්සේ දිගටම ඔය විදිහට තියෙනවා. හරිද? මේවා n ගානක එකට එකතු වුණාම තමයි මේ තියෙන පුනරාවර්තනය. ඒක අපිට අඳින පුනරාවර්තනය මේ දීලා දුන්නොත් එහෙනම් අපි කරන්න ඕනේ මේ OH එකට එකතු වෙලා අයින් වෙන විදිහ මත තියාගන්න. එච්චරයි මත ඒ කියන්නේ වෙන්න ඕනේ OH කාණ්ඩ දෙකක් බැගින් සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙලා මේකේ ජලාණුවක් ඉවත් වීම තමයි මේ සංගණනයේදී සිද්ධ වෙන්නේ. නමුත් පොලිස්ටර් වෙන්නේ පොලිස්ටර් කරන්න ඕනේ OH කාණ්ඩ දෙකක් සහ COH කාණ්ඩ දෙකක් වයින් තියෙන සංයෝග තමයි එකට එකතු වෙලා සංගණනය වෙලා ජලාණුවක් ඉවත් වෙන්නේ. ඕක තමයි අපිට කතා කරන්න තියෙන්නේ. මේ තියෙන්නේ බහුවය මේ තියෙන්නේ ඒ පුනරාවර්තන එකේ මෙතෙන්ට n සංඛ්‍යාව දැම්ම ගමන් අපිට මේ තියෙන බහුවයක බවට මේක නිර්මාණය වෙනවා. හරිද? ටෙරිලීන් පුනරාවර්තන එකේ මොකක්ද කියලා අහුවොත් එහෙනම් අපිට දැන් දෙනවා අපිට මේ ටෙරිතලික් එතිලීන් ග්ලයිකෝල් එකට එකතු වෙන්නේ මේ කෝකට මේ සංයෝග මත තියා ගැනීමක් සිදු කරන්න කොයි විදිහට හරිද කියලා හරියටම අපිට කියන්න බැරි ඉන්න. එතකොට ඊගාට අපි කතා කරමු පොලිඇමයිඩ් ගැන. හරිද? පොලිඇමයිඩ් වල ආකාර දෙකක් අපිට කතා කරන්න තියෙනවා. පොලිඇමයිඩ් වෙලා අපිට කතා කරන්න තියෙන්නේ NH2 කාණ්ඩ දෙකක් සහ COOH කාණ්ඩ දෙකක් අපිට සම්බන්ධ වෙනවා. NH2 කාණ්ඩ දෙකක් සහ COOH
කාණ්ඩ දෙකක් බැගින් එකිනෙකට සම්බන්ධ වීම සඳහා සංයෝග ජල අණුවක් ක්‍රියාත්මක වෙනවා. එතන මෙයාගේ OH එකක් එක්ක මෙයාගේ වෙන්න මේ එක H එකක් එකතු අයින් වෙලා එකතු වෙලා තමයි ජල අණුවක් ඇදලා සංයෝග වෙන්නේ. කලින් අපි කතා කළේ OH කාණ්ඩ දෙකක් බැගින් සහ CH කාණ්ඩ දෙකක් බැගින් සංයෝග එකිනෙකට සංගණනය වීමෙන් හැදෙන බහුවයක තමයි ඒ කියන්නේ. පොලිස්ටර් පොලිඇමයිඩ් කියලා කියන්නේ NH2 සහ CH කාණ්ඩ දෙකක් බැගින් එකට සංයෝගයකට එකතුලා සංගණනය ජල අණුවක් ක්‍රියාත් වෙලා හැදෙන බහුවයකට තමයි පොලිඇමයිඩ් කියලා කියන්නේ. එතකොට පොලිඇමයිඩ් වල අපිට උදාහරණ දෙකක් තියෙනවා. හරිද? ඒක එකක් තමයි අපිට නයිලෝන් 6 කියලා අපි එකක් නම් කරනවා. අනිත් එක නයිලෝන් 6 කියලා එකක් තියෙනවා. නයිලෝන් 6 හැදෙන ආකාර දෙකක් තියෙනවා. නයිලෝන් 6 හැදෙන ආකාර දෙකක් තියෙනවා. මම ඒකේ එකට එකතු වෙන සංයෝග දෙක ලියලා ඒව මත තියාගන්න ඕනේ. ඒ කියන්නේ NH2 කාණ්ඩ දෙකක් සහිත සංයෝග සහ CH කාණ්ඩ දෙකක් සහිත සංයෝග විතර ලියන්න. එතකොට ජල අණුවක් හැදෙන ආකාරය අපිට අයින් කරගන්න පුළුවන් නේ. මම ලියලා පෙන්නන්න. එතකොට ඒකෙදි වෙන්නේ මුලින්ම අපිට තියෙන පළවෙනි එක තමයි C double OH ඊට පස්සේ මෙයාගේ CH2 කාණ්ඩ හතරක් මෙයාට සම්බන්ධයි. IC double OH මෑත් එක එකතු වෙනවා NH2 CH2 6 NH කියන්නේ NH2 කාණ්ඩ දෙක සහිත සංයෝගය සහ CH කාණ්ඩ දෙක සහිත සංයෝගය එකතු වෙනවා. මේ තියෙන්නේ නයිලොන් 6 හැදීම සඳහා අදාළ වෙන මූලද්‍රව්‍ය සංයෝග දෙක. මේ සංයෝග දෙක මත තියාගන්න CH CH24 CH NH2 CH26 NH2 ඔය ටික මත තියාගන්න ඕනේ හැදෙන එක. හරිද? එතකොට මෙයාගේ හැදෙද්දි මෙන්න මේ OH එකත් එක්ක මෙයාගේ H එකක් අයින් වෙනවා. මේ H එකත් එක්ක ඊගාව මේ සංයෝගයේ OH එක අයින් වෙනවා. මෙයාත් එක්ක ඊගාව අර NH CH2 කාණ්ඩයේ සහිත සංයෝගයේ CH2 සහිත සංයෝගයේ NH2 සහිත සංයෝගයේ H එක අයින් වෙනවා. මේ OH එකත් එක්ක. එතකොට ජල අණු ඉවත් වෙලා හැදෙනවා. මේ තියෙන එකතු වෙන සංයෝග දෙක. එතකොට මේක එකතු වෙලා අපි හැදෙන එක අන්තිමට ගත්තොත් එහෙම මෙයාගේ මම ඒ පුනරාවර්තනයක කියන්නලා පෙන්නන්නම්. එතකොට C double O හරිද? මෙයාගේ OH එක කෙලිම අයින් වෙනවනේ. මේ OH එක කෙලිම අයින් වෙනවා. එතකොට මෙයා මෙහෙම. ඊට පස්සේ මෙයාගේ CH2 කාණ්ඩ හතරක් තියෙනවා. හරිද? ඊගාට මෙයාගේ C double OH එකේ C double O වෙනවා. මේ OH එකම අයින් වෙනවා. මේ H එකත් අයින් වෙනවා. ඊගාට අපිට එන්නේ N. ඊට පස්සේ එයාගේ එක H එකක් තියෙනවා. ඊට පස්සේ CH2 කාණ්ඩ හයක් තියෙනවා. ඊට පස්සේ N H මේ H එක අයින් වෙනවා. ඔය විදිහට තියෙන්නේ. මේ තියෙන්නේ පුනරාවර්තන ඒකකයේ මෙයා නයිලොන් 66 කියලා මෙයා දක්වන්නේ මේ කාණ්ඩ එක. තාම මෙයාගේ කාබන් පරමාණු 1යි, මෙතන 2 4යි 5යි. හරිද? මෙයාගේ 6යි. මේ කාණ්ඩ එක තාම කාබන් පරමාණු 6යි. මේක මත තියාගෙන කිරිකමක් කිව්වේ. නයිලොන් 66. මේක තමයි මෙතන 6යි, මෙතන 6යි. නයිලොන් 66 කියලා තමයි අපි මේක හඳුනන්නේ. මේ තියෙන මෙයාගේ ඒක පුනරාවර්තන ඒකකය හැදුනේ මෙහෙමයි. මේක මත තියාගන්න හැදෙන සංයෝග දෙක මේකයි. හැදෙන සංයෝග දෙක එකතුලා හැදෙන පුනරාවර්තන එක මේකයි. බහුවයක කියලා දක්වනවා නම් මෙයාගේ මෙතන n කියලා දක්වනවා. ඕක තමයි නයිලොන් 66 හැදෙන අපිට පොලියමයිඩ් ඇතුලේ කතා කරන්න තියෙනගේ නයිලොන් 66 සහ නයිලොන් 6 නේ. නයිලොන් 66 හැදෙන ආකාර දෙකක් තියෙනවා. මේ තියෙන පළවෙනි ආකාරය අපිට සිලබස් එකට කතා කරන්න. එතකොට ඒක තමයි මේ තියෙන්නේ. ඕක මත තියාගන්න ඕනේ මේක හැදෙන්නේ කොහොමද කියලා. සංයෝග දෙක තුල ජල අණුවක් ඉවත් වෙනවා. NH2 කාණ්ඩ දෙකක් සහ CH double කාණ්ඩ දෙකක් සංයෝග දෙකක් එකට එකතුලා සංගණනය වෙලා ජල අණුවක් ඉවත් වීම තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. ඊගාට අපි කතා කරමු නයිලොන් 66 හැදෙන දෙවෙනි ආකාරය. හරිද? තමයි ලියන්න නයිලොන් නම් කරන්නේ අපි 66. එතකොට මේ අපි මම දෙවෙනි ආකාරය ගැන කතා කරලත් එහෙම දැන් අපි කලින් කතා කරලා මෙයාගේ NH2 කාණ්ඩ දෙකක් සහ CH කාණ්ඩ දෙකක් තියෙන්න ඕනි කියලානේ. දැන් මෙයාගේ NH2 කාණ්ඩ දෙකක් තියෙනවා. CH කාණ්ඩ දෙකක් නැහැ. නමුත් අපි මේකෙදි කතා කරන විශේෂ එක ආකාරයක් තමයි මේ නයිලොන් 66 දෙන මෙයාගේ මේ H එකයි Cl එකයි එකිනෙකට සම්බන්ධ වෙලා HCl විදිහට මේක පිට වෙනවා. කලින් ඒවා ජල අණුට පිට වුණේ මෙයාගේ HCl පිට වෙනවා. මේක හොඳ තියාගන්න අරගේ CH වල OH කාණ්ඩ වෙනකොට මේක Cl එකක්. එතකොට මෙයාගේ මේ Cl එක මෙයාත් එක්ක යනවා. මෙයාගේ H එකයි මෙයාගේ ඊගා සංයෝගය Cl එකත් එක්ක යනවා. මෙයාගේ Cl එක මෙයාගේ ඊගා සංයෝගයේ H එකත් එක්ක මේක සංයෝග වෙනවා. මේක එක රටාවකින් අපි කිව්වේ නිශ්චිත රටාවකට සම්බන්ධ වෙනවා. හරිද? එතකොට මෙයාගේ හැදෙන අපි ඒකාවේ පුනරාවර්තනයක ගෙලියන්න
මෙයාගේ CL එක ගයින් එන. එතකොට මෙයාගේ තියෙන කෙලිම CO CH2 හතරක් තියෙනවා. හරිද? ඊගාට C ඩබල් O මේ CL එක නෑ මේ H එක නෑ ඊගාට තියෙන N. ඊට පස්සේ H ඊට පස්සේ CH2 ගන්න 6ක් තියෙනවා. ඊට පස්සේ IN IH මෙයාගේ මේ කාන් H කාන්නේ නෑනේ මේ තියෙන්නේ මෙයාගේ පුනරාවර්තන ඒකකේ. මෙයාට මෙන්න මෙතෙන්ට N අකුරක් දැම්මොත් මෙයාගේ අපිට මේ තියෙන්නේ බහුවේගයේ විදිහට නම් කරන්න පුළුවන්. මොකද සංඛ්‍යාවෙන් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මම තියාගන්න ඕනේ මේ සංයෝග දෙක හැදෙන විදිහ අපිට දාලා මෙතන සීලන්වක් පිටින් කියලා මත තියාගන්න. ඔක ඉතින් මේ දෙක මත සංයෝග දෙක මත තියාගන්න හැදිලා අයින් වෙන ඉතින් මත තියාගන්න එක ලේසි. සංයෝග දෙක මත තියාගන්න ඕනේ හැබැයි. හරිද? ඊගාට කතා කරන්න දෙන්නේ අපිට නයිලොන් 6. නයිලොන් 6 හැදෙද්දී ඒක හැදෙන්නේ දැන් නයිලොන් 6s කියලා මේකට 66 කියලා මේකටත් කිව්වේ මේ මෙතනත් කාබන් පරමාණු 6යිනේ 4යි 5යි 6යි 4යි මෙයාගේ 6යි කියලා. එතකොට 66 ඔය ඉන්න තමයි නයිලොන් 6s කියලා නම් කරලා අපි මොකද කියන්නේ ක්‍රමයක් මම කිව්වේ. තව එකක් තමයි අපිට එතකොට මේකට තියෙනවා නයිලොන් 6. නයිලොන් 6 හැදෙන්නේ මෙන්න මේ ආකාරයට. එයාගේ තියෙන්නේ මෙන්න මෙහෙම N H CH2 5 CH2 5 C double CO OH ඊට ආයි මෙයාගේ මෙයාත් එක්ක එකතු වෙන්නේ N H CH2 5යි C double O එකම සංයෝගයේ එකට එකතු වීමක් තමයි මෙතන සිද්ධන්නේ. කලින් අපි වෙනස් ආකාර සංයෝග දෙක ගන්න. මේකදී එකම එක සම්බන්ධ වෙන එක විදිහකට. ඒ කියන්නේ මෙතන OH එකත් එක්ක මේ දෙන එකලා ජලනවා. මෙයාගේ H එකත් එක්ක මෙයාගේ ඊගා සංයෝගයේ OH එකත් එක්ක ජලනවා පිටට. මෙයාගේ මේකත් එක්ක මෙයාගේ NH2 ගන්න ඊගා සංයෝගයේ NH2 ගන්න H එකත් එක්ක ජලනවා පිටට. දැන් මේ දින හැදෙන එකතු වෙන සංයෝග දෙක. ওই සංයෝග දෙක මත තියාගෙන අපිට හැදෙන්නේ පුනරාවර්තනය ගන්න පුළුවන්. මොකද මේ H OH අයින මෙයාගේ H අයින අරයාගේ OH අයින. තුන මම පුනරාවර්තනය කියනදලා වෙන්නන්න මේ තියෙන N මේ H අයින් වෙනවා. ඒතකොට මෙයාගේ මේක ඊට පස්සේ මෙයාගේ CH2 ගන්න පහක් තියෙනවා. C double CO මේ OH එකත් මේ H එකත් අයින් වෙනවා. මේ දෙකම අයින් වෙනවා. මේ ඊගාවට තියෙන N එයාගේ X තියෙනවා. ඊගාවට ආයි CH2 ගන්න පහක් තියෙනවා. ඊට C double O ගන්න දෙනවා. මේ OH එක අයින් වෙනවා. ඒතකොට ඔන්න ඔය තියෙන්නේ. මේ තියෙන්නේ පුනරාවර්තන ඒකකේ. එයාට එන්න අපි ඉලක්කව දැම්මොත් මේ බහුවය. මේම අයින් කළොත් මෙයා පුනරාවර්තන එක. පුනරාවර්තන එක හදාගන්න හරි ලේසි. මේ සංයෝග දෙක මත තියාගන්න. මේ ඇවිල්ලා නයිලොන් 6. හරිද? නයිලොන් 6. එතකොට නයිලොන් 6 වල අපි පුනරාවර්තන එකේ පොඩි වෙනසක් වෙනවා. කලින් කිව්වේ වැරදලා. නයිලොන් 6 මොකද මේ හැම සංයෝගයක්ම එකම සංයෝගයන්නේ. එතකොට මේ තියෙන්නේ අපි බහුවයක විදිහට ගත්තට මෙයාගේ පුනරාවර්තනය කියලා නම් කරන්න අපි මෙන්න මේ එක කාණ්ඩය විතර. මොකද මේක ආයි මේ පුනරාවර්තනය වෙලානේ. ඒතකොට මේ දෙකම එකයිනේ. ඒ හින්දා අපි නම් කරේ පුනරාවර්තනය එක කියලා මෙන්න මේක. හරි මෙන්න මේක තමයි පුනරාවර්තනය. ඒක මොකද මෙතනින් එහාට ආයි සම්බන්ධ වෙන්නේ මේ જાතිකම්ම. කලින් ඒවා සංයෝග දෙකක්. මේක එකම සංයෝගයේ රටා දෙකකට සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ. මේකත් පොලියමයිඩක් විතර අපේ සිලබස් එක අපිට දීලා තියෙන එකක්. ඒතකොට මෙයාගේ මෙන්න මේ n සංඛ්‍යාවක් එකට එකතු වුණාම මේ බහුවයය හැදෙනවා. බහුවයයේ නයිලොන් 6. හරිද? මේ තියෙන්නේ මෙයාගේ බහුවයයක. ඒතකොට මෙයාගේ n අකුර අයින් කළා මේ දෙන්නේ පුනරාවර්තන ඒකකය. හරිද? මෙන්න මේ තව එකක් මත තියාගන්න ඕනේ. මෙන්න මේ දැන් පොලියමයිඩ් වල නයිලොන් කතා කරලා තමයි නයිලොන් ගැන අපිට කතා කරනවා. මේ නයිලොන් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අර පාවිච්චි කරන නයිලොන් නූල්. හරිද? මේ නයිලොන් ගැන කතා කළොත් එහෙනම් අපි නයිලොන් වල යම්කිසි ගුණ කීපයක් තියෙනවා. ඒකට හේතු තමයි නයිලොන් වල යෝධ අණු එකිනෙකට සමාන්තරව පිහිටීම හේතු කොටගෙන. හරිද? අණු අතර එකිනෙක ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන වලින් බැඳිලා තියෙනවා. දැන් පේනවා හයිඩ්‍රජන් බන්ධන තියෙනවා කියන්නේ. මේ එකකට මේ හයිඩ්‍රජන් සම්බන්ධලා තියෙන හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. හරිද? මේ හයිඩ්‍රජන් බන්ධන පැවතීමෙන්ද හයිඩ්‍රජන් බන්ධන මගින් අණු සමූහයක් එකට එකතු කරන බැවින් නයිලොන් වලට විශේෂ දැඩි බවක් ලැබෙනවා. එසේම හයිඩ්‍රජන් බන්ධන අතර පවතින ප්‍රබල බන්ධන නිසා ජලයේ සමග හයිඩ්‍රජන් බන්ධන සෑදීමේ හැකියාව අඩුයි. මේද ජලයෙන් තෙත් වීමට අඩුයි. තාපයට රොතු දෙයි. එනම් මේවා තාපයට රොතු නොදේ. ඒවා
මෙනම් මේවා තාප ස්වීකාර වේ. ස්වීකාර ගැන කතා කරද්දී ඒ කතන්දරේ හරි. ඊගාවට අපිට කතා කරන්න තියෙනවා ස්වභාවික සංගණන බහුවයක. ස්වභාවික තව එකක් ඊට අමතරව කතා කරන්න තියෙන අර ත්‍රිමාන රූපී කතා කරන්න තියෙනවානේ. කෘතිම සංගණන බහුවකයන්ට දිගුදාම සහ ත්‍රිමාන. ත්‍රිමානයට අපිට එක විශයක් එකක් කතා කරන්න තියෙනවා ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ්. ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් හැදෙන්නේ මම ඒක හැදෙන ඉතින් විතරක් ලියන්නම් ඒ ඇති. ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ්. ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ්. හරිද? එතකොට තනුක අම්ල භස්ම ඇති විට ෆීනෝල් සහ මෙතනල් සමග ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. මෙන්න මේක තමයි හැදිලා තමයි ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් හැදෙන්නේ. ඒකට මතක තියාගන්න තනුක අම්ල හෝ තනුක භස්ම ඇති විට සිදුවන එකම හැදෙන එකම බහුවයක තමයි ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ්. තනුක අම්ල හෝ තනුක භස්ම ඇති විට ෆීනෝල් සහ මෙතනල් එකට එකතු වෙලා තමයි මේක හැදෙන්නේ. ෆීනෝල් කියලා කියන අපි මේව නම් කරන්නේ ෆීනෝල් OH. එතකොට මෙයාත් එක්ක එකට එකතු වෙනවා. මෙන්න මේකේ සංයෝග දෙකක් මෙතන හරිද? ඔක එකතු වෙලා හැදෙනවා. මෙන්න මේක මත තියාගෙන මෙන්න මේ හැදෙන සංයෝග විතරම ගන්න තමයි මේක වැඩි විස්තර ඕනේ. OH CH2OH සහ CH2OH. ඕක හැදෙන විතරම මත තියාගෙන ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් තනුක අම්ල සහ තනුක භස්ම ඇති විට හැදෙන එකම බහුවයකින් තමයි ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් හැදෙන්නේ. ෆීනෝල් සහ මෙතනල් අම්ල මෙතනල් සංයෝග එකට එකතු වීමක් සිද්ධ වෙලා මේක හැදෙන්නේ. හරිද? ඕක ගැන තමයි අපි එතන කතා කරන්න තියෙන්නේ. ඒක ඉච්චරයි. ඊගාට අපිට කතා කරන්න තියෙන්නේ ස්වභාවික සංගණන බහුවයක. ස්වභාවික සංගණන බහුවයකට දෙක කතා කරන්න තියෙනවා ප්‍රෝටීන. ප්‍රෝටීන කියලා කියන්නේ ප්‍රෝටීන හැදෙන්නේ ස්වභාවිකව පවතින ඇමයිනෝ අම්ල හැදෙනවා. ඒකට මේක අපිට යන්තම් මත තියන ප්‍රෝටීන හැදෙන්නේ ඇමයිනෝ අම්ල එකතු වෙලා කියලා. ඊට අමතරව ස්වභාවික සංගණන බහුවයක හැදෙන්නේ ස්වභාවිකව පවතින ඇල්ෆා ඇමයිනෝ අම්ල අණු අතර සිදුවන සංගණනයෙන් ස්වභාවික බහුවයක වන ප්‍රෝටීන් සෑදේ කියලා මත තියන්න. ඒ කියන්නේ ඇමයිනෝ අම්ල එකට එකතු වෙලා ප්‍රෝටීන් හැදෙනවා කියලා විතරක් මත තියාගන්න. ඒ ටික තමයි ප්‍රධානම මේ පාඩමේ කතා කරන්න තියෙන්නේ. තව එකක් අන්තිමට කියන්නම් මම. නිතරම අහන ප්‍රශ්නයක් තමයි තාප ස්වීකාරය වෙන්නේ මොනවද? තාප ස්ථාපන වෙන්නේ මොනවද කියලා. තාප ස්ථාපන වලට අපි මතක තියාගන්න තාප ස්ථාපන වලට අපිට තියෙන්නේ එකම උදාහරණයයි. ඒක ඇවිල්ලා ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ්. අපේ සිලබස් එකේ ඇතුලේ තියෙන තාප ස්ථාපන එකම එක ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ්. අනිත් එකක්වත් තාප ස්ථාපන නැහැ. අනිත් ඔක්කොම තාප ස්වීකාරයයි. එතකොට තාප ස්ථාපන බහුවයක එකයි තියෙන අපේ සිලබස් එකේ අර්ථය. ඒ කියන්නේ තාපය ලබා දීලා එයාගේ හැඩය වෙනස් කරන්න බෑ. තාප ස්ථාපන බහුවයයි. මෙයා විශේෂ කාරණා තාප ස්ථාපන බහුවයක ඇවිල්ලා ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් විතරයි. ෆීනෝල් ඔන්නොච්චරයි තාප ස්ථාපන බහුවයකට තියෙන්නේ. අනිත් අපි මෙතෙක් කතා කරලා පොලිතීන්, පොලිප්‍රොපීන්, පොලිස්ටරීන්, පොලිවයිනල් ක්ලෝරයිඩ්, ටෙෆ්ලෝන්, එතකොට පොලිඑස්ටර්, පොලියමයිඩ් මේ සියල්ල තාප ස්වීකාරයයි. තාප ස්ථාපන බහුවයකට අපි විශේෂ නිර්දේශයක් කතා කරන්න තියෙන්නේ ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් විතරයි. අපි බහුවයකට කතා කරන්න තියෙන උත්තරය අපිට සංයෝග ගැන අහන්න පුළුවන් පුනරාවර්තන එකේ මොනවද? එතකොට රබර් ගැන අපි කතා කළා කම්පවුන්ඩ් කිරීම, පල්කනයිස් කිරීම, කිරි කැටි ගැසීම ඔන්න ඔය ගැන අහන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ තාප ස්වීකාර සහ තාප ස්ථාපන බහුවයක ගැන විශේෂයෙන් ගොඩක් වාරවල අහලා තියෙන ප්‍රශ්න. ඒක ගැන අහන්න සම්භාවිතාවක් තියෙනවා. ඒ ටික තමයි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. සිලබස් එකේ ඇතුලේ ඔච්චරයි බහුවයක යටතේ අපිට කතා කරන්න තියෙන්නේ.